සම්පන්න පින්වත්නි අපි තවත් අඟහරු ආදාවක් අපි අපේ යථාර්ථ සහ සංකල්ප කියන පූර්ව බුද්ධ ශාසනයේ සංකල්පය අනුව ලියවිච්ච මේ පොතත් එක්ක ඉදිරියට යන්නේ. ඉතින් ඒක නතර කරපු තැන ඉඳලා පොත කියවීමෙන් අපිට ආරම්භය අනුග්‍රහ ලබා දෙන විදිහට මම අපේ ගෞරවනීය චන්ද්‍රරත්න ස්වාමීන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය. පිටුව අංක 52. මූලපරියාය සූත්‍රය සම්බන්ධයෙන් කෙරෙන විග්‍රහයක් යන්නේ මේ වෙනකොට. ඇත්තෙම මේ සූත්‍ර දේශනාවෙන් කෙරෙන අනාවරණය අප බොහෝ දෙනෙකුන් නොසන්සුන් කරවන සුළුය. බුදුගොස් හිමියන් පවා මේ සූත්‍රයේ යටින් දෙවෙන අර්ථ ඡායාවන් මුළුමනින්ම අගය කිරීමට පසුබට වූ බව පෙනේ. මේට සාධක වන කදිම ඉඟියක් සංකල්ප 24 ලේඛනයේ අගට එන නිබ්බාන යන වචනය පිළිබඳව බුදුගොස් හිමියන් දෙන විවරණය තුලින් මතුවෙයි. මේ විවරණයේදී උන්වහන්සේ නිබ්බාන යන්නෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ අන්‍ය තීර්ථකයන්ගේ නිබ්බාන සංකල්ප 5 පමණක් බව පෙන්වා දීමට යොහුසුළු වෙති. මෙසේ පටු අර්ථයකින් ගැනීම සූත්‍රයේ ගැඹුරු අන්තර්ගතය හා කිසිසේත් නොසැලසෙන දෙන්නකි. අටුවා සම්ප්‍රදාය බුදු හද බැඳගත් චිරාගත නිබ්බාන සංකල්පය බේරා ගැනීමටගත් අනිසි ප්‍රයත්නයක් ඒ තුලින් ප්‍රකට වේ. විමුක්ත මුනිවරයා නිබ්බාන හෝ විරාග වැනි සංකල්ප පවා ග්‍රහණය කර නොගන්නා බව සුත්තනිපාතේ සුද්දට්ඨක සූත්‍රයේ එන පහත සඳහන් ගාථාවෙන් පැහැදිලි වේ. සීමාතිගෝ බ්‍රාහ්මනෝ තස්ස නත්ති ඤත්වාව දිස්වාව සමුග්ගහීතං න රාගරාගී න විරාගරත්තු තස්සීද නත්ති පරමුග්ගහීතං. බ්‍රාහ්මණ මුනිවරයා සීමාවන් ඉක්මවා ගියේ වෙයි. ඔහුට දැන හෝ දැක දැඩිවගත් කිසිවක් නොමැත. ඔහුට රාගයට ඇලුනේද නොවේ. ඔහු රාගයට ඇලුනේද නොවේ. විරාගයට ඇලුනේද නොවේ. ඔහුට උතුම් යයි ග්‍රහණය කළ කිසිවක් මෙහි නැත. අවස්ථාව පැමිණි විට කනස්සල්ලෙන් තොරව සංකල්ප අතහැරීමට හැකිවන පරිදි සංකල්ප පිළිබඳව විරාගී ආකල්පයක් ඇති කර ගැනීමේ අගය අවධාරණය කෙරෙන්නේ මූලපරියාය සූත්‍රයෙන් පමණක්ම නොවේ. අපි කලින් සාකච්ඡා කළ අලගද්දූපම සූත්‍රයේ මූලික තේමාවද එයයි. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. වරහන් ඇතුලේ කිසිම දෙයක් වැදගැන්මකට ගත යුතු නැත. යන පාඨය තුලින් ධ්වනිත වන්නේද එම උපදේශයමය. පහත සඳහන් ධම්මපද ගාථාව තුලින්ද ඒ තේමාවම මතුවෙයි. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. හැම දෙයක්ම අනාත්මයයි යම් විටක ප්‍රඥාවෙන් දකීද එවිට දුක ගැන කලකිරෙයි. මෙය විසුද්ධියට මාර්ගයයි. මේ අනුව අපට අනිවාර්යෙන් ඉදිරිපත් වන නිගමනය නම් සංකල්පයක් වශයෙන් නිබ්බාන යන්න අනෙක් සංකල්පයන්ට වඩා පරමාර්ථ වශයෙන් සත්‍ය වූවක් නොවන බවය. එය හුදෙක් ලෝකෝත්තර අනුභූතිය නිෂේධක පදයකින් සංකේතවත් කිරීමකි. නිවන පිළිබඳ සියලුම නිර්වචනවල සප්‍රමාණතාව ඇත්තේ පුහුදුන් දෘෂ්ටි කෝණයකට අනුවය. ලෞකික පැවැත්මේ විවිධ පැතිකඩ ඒවා තුලින් ප්‍රකටවම හෝ ව්‍යංගයෙන් නිෂේධිත වේ. නිදසුනක් වශයෙන් කිවහොත් ලෝකේ ඊ타ත්ම ඉස්මතුව ව්‍යාප්තව පෙනෙන ලක්ෂණය ප්‍රපංචය නම් නිවන පිළිබඳ ලෝකෝත්තර අනුභූතිය නිප්පංච යන නිර්වචනයෙන් හෝ පපංච නිරෝධ පපංච වූපසම වැනි පදයකින් හෝ හැඳින්විය හැකි වෙයි. රහතන් වහන්සේලාගේ විඥානය පිළිබඳව සඳහන් වන සූත්‍රවල බොහෝ විට අපව මවිතයට පත් කරවන අන්දමේ කිසියම් නිෂේධාර්ථවත් පදමාලාවක් දකින්නට ලැබෙන්නේ මේ නිසාය. රහතන් වහන්සේගේ විඥානය කෙතෙක් අවාච්‍යද කිවහොත් දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා එහි පදනම හෝ අරමුණ සොයාගත නොහැකි බව කියා ඇත. සාමාන්‍යයෙන් ධානයකට හෝ සමාධියකට අත්‍යවශ්‍යසේ සැලකෙන කිසිදු ඉන්ද්‍රිය ගෝචර දත්තයක් පදනම් කර නොගත් අසම සමාධියකට සමවැදීමේ හැකියාවක් රහතන් වහන්සේ තුල ඇත.
සෝ නේව පඨවින් නිස්සාය ජායති න ආපං නිස්සාය ජායති න තේජං නිස්සාය න වායං නිස්සාය න ආකාසානං ඡායතනං නිස්සාය න විඥානං ඡායතනං නිස්සාය න ආකින්චඤ්ඤායතනං නිස්සාය න නේව සංඥා නාසඤ්ඤායතනං නිස්සාය න ඉදලෝකං නිස්සාය න පරලෝකං නිස්සාය යම්පිදං දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තම්පි නිස්සාය න ජායති ජායතිත පන ජායතිච පන එවං ජායින්ච පන සන්ධං භද්‍රං පුරිසජානීයං පුරිසාජානීයං ස ඉන්දා දේවා සබ්‍රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සanti නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්සතේ නාභිජානාම යම්පි නිස්සාය ජායති හෙතෙම පෘථුවිය ඇසුරු කොට ධාන නොවඩයි ජලය ඇසුරු කොට ධාන නොවඩයි ගින්න වායුව ආකාසානං ඡායතනය විඥානං ඡායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥා නාසඤ්ඤායතනය මෙලොව පරලොව ඇසුරු කොට ධාන නොවඩයි යම් දුටු ඇසූ දැනුණ දැනගත් මනසින් පැමිණි සොයා බැලූ හෝ විචාරා බැලූ හෝ කිසිවක් වේද එය එද ඇසුරු කොට ධාන නොවඩයි එහෙත් ධානයක්ද වඩයි සන්ධ මෙසේ ධාන වඩන්නා වූ භද්‍ර වූ ආජානෙය්‍ය පුරුෂයාට ඉන්ද්‍ර බ්‍රහ්ම පජාපති ඇතුළු දෙවියෝ ඈතින් සිටගෙනම නමස්කාර කරත් ආජානීය පුරුෂය ඔබට නමස්කාර වේවා පුරුෂෝත්තමය ඔබට නමස්කාර වේවා ඔබ යමක් ඇසුරු කොට ධාන වඩන්නෙහිද එය අපි නොදන්නෙමු රහතන් වහන්සේ ධානයක් වැඩීමට අරමුණු කරගත හැකි තාක් සියල්ල මනසින් බැහැර කළ මුත් ධානයක් නම් වඩන බව අවධාරණය කර ඇති ආකාරයේ විශේෂයෙන් සැලකිය යුතු වෙයි. එකම තේමාවක් අනුව යන සූත්‍ර ගණනකදීම භික්ෂූන් වහන්සේලා අනද හිමියන්ද ඇතුළුව එබඳු සමාධියක් තිබිය හැකිද යන්න ගැන බුදුරදුන්ගෙන් හා සරියුත් මාහිමියන්ගෙන් විචාරණ අවස්ථා අපට හමු වේ. හැම විටම වාගේ ප්‍රශ්නය තුලින් සැකය හා මවිතය ධ්වනිත වේ. මෙබඳු සමාධියක් තිබිය හැකිද? යම්බඳු සමාධියකදී භික්ෂුවක් පෘථුවියෙහි පෘථුවි සංඥාවක් හෝ ජලයෙහි ජල සංඥාවක් නොමැතිද? එසේද නමුත් සංඤීද වෙයි. සාමාන්‍ය රීතියක් මෙන් එවැනි තැන්වල ඊට අනතුරුව නැගෙන ප්‍රතිප්‍රශ්නයක්ද වෙයි. කෙසේද ස්වාමීනි එබඳු සමාධියක් තිබිය හැක්කේ යනු විසිනි. එයට පිළිතුරු වශයෙන් එම සමාධියෙහි ස්වභාවය හඟවන කිසියම් ඉඟියක් දෙනු ලැබේ. නිදසුනක් වශයෙන් කිවහොත් අනද හිමියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සරියුත් මාහිමියෝ තමන් වහන්සේ අන්ධවනේහි වැඩවෙසෙන විටක එවැනි සමාධියකට සමවන් බව ප්‍රකාශ කරමින් එය මෙසේ විස්තර කරති. භව නිරෝධෝ නිබ්බානං භව නිරෝධෝ නිබ්බානಂತಿ කෝ මේ ආවසෝ අඤ්ඤාව සංඥා uppajjati අඤ්ඤාච සංඥා uppajjati අඤ්ඤාච සංඥා නිරුජ්ජති සේයතාපි ආවසෝ සකලිකග්ගිස්ස ජහයමානස්ස අඤ්ඤාව අච්චි uppajjati අඤ්ඤාච අච්චි නිරුජ්ජති ඒවමේව කෝ මේ ආවසෝ භව නිරෝධෝ නිබ්බානං භව නිරෝධෝ නිබ්බානಂತಿ අඤ්ඤාව සංඥා uppajjati අඤ්ඤාව සංඥා නිරුජ්ජති භව නිරෝධෝ නිබ්බානං සංඤීච පනාහං ආවසෝ තස්මින් සමයේ අහෝසින්ති භව නිරෝධය නිවනයි භව නිරෝධය නිවනයි යනුවෙන් ඇවැත්නි එක් සංඥාවක් උපදී අනෙක් සංඥාවක්ම නිරුද්ධ වේ. යම්සේ ඇවැත්නි කැබලිත්තක් දැල්වෙන කල්හි එක් ගිනිසිලක් උපදීද අනෙක් ගිනිසිලක්ම නිරුද්ධ වේද එසේම ඇවැත්නි භව නිරෝධය නිවනයි භව නිරෝධය නිවනයි එක් සංඥාවක් උපදී අනෙක් සංඥාවක්ම නිරුද්ධ වේ. ඇවැත්නි මේ අවස්ථාවෙහි මම භව නිරෝධෝ නිබ්බානං යන සංඥාවම ඇතිව සිටියෙමි. මේ සමාධියෙහි අද්විතීය ලක්ෂණය වනුයේ එහි ඇති සන්තති වරහන් ඇතුලේ ගලා යන ස්වභාවයය. අපිට මේ ආයසතු ධම්මධර්ම අංගුත්තර නිකාය මජ්ක්‍ධිම නිකාය එක ගේන්නේ සබ්බාසව සූත්‍රේ. මම කැමති මේ වෙලාවේ පොඩ්ඩක් හොට දාන්න. මම ඇත්තටම පැවිදි වෙනකොට මට ආසාවක් තියුණා මේ වගේ කරුණු එකතු කරලා පොතක් ලියා ගන්න. මගේ බණ පොත කියන පොතක් මම අහලා තිබුණා. ඊට පස්සේ ඇහුවේ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ.
ඉතින් තිබුණේ නැහැ මට ගන්න මේ මොනිටර් එක්සයිස් පොතක්. ඊට පස්සේ කටින පින්කමකදී මගෙන් ඇහුවා ඒකට මම සාමනීරද කොහොද හිටියේ. කටින පින්කම් මෙහෙ නැහැ. වස්සාවසික පින්කම් තියෙන මොනද ඕනේ කරන්න කියලා. ඉතින් මට ලොකු ආසාවක් වෙනවා ඉස්සර ඉඳලා පොත් 4 බැඳපු පොතක් ගන්න. ඉස්කෝලේ යන කාලේ කවදාකවත් බැලලා නැහැ. පොත් 4 බැඳපු එක මොනිටර් එක්සයිස් පොතක්. පස්සේ පොතක් ගෙන්න ගත්තා. ඒකේ මම ලියපු පළවෙනි වාක්‍යය තමයි මේකේ ලියවිලා නැති වාක්‍යය. මම ඒක හිතනවා කිව්වොත් හොඳයි කියලා. මම එතන බලාපොරොත්තු වෙන්නේ මේ ඒ වාක්‍යය තමයි මේකේ. නමුත් ඥානදු ස්වාමීන් එතෙන්ටම ඇවිල්ලා වෙන වාක්‍යයක් දාලා තිනවා. සබ්බේ ධම්මා නාලං අබිද්වේසාය කියලා. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ රිංග ගන්න පුළුවන් එකක්. ධර්ම කියලා කියන්නේ ධර්මයේ සජීවී අජීවී මොනවාක්වත් මේක මගේ මමය ආත්මේ කරගන්න දෙයක් නෑ. මේක සක්කපඤ්ඤ සූත්‍රයේ තමයි ඥානදු අපිට උගන්ලා තියෙන්නේ. නමුත් දැන් මේ පොතේ සංලක්ෂණ වල 69 දක්වලා තියෙන චූල තණ්හා සංකේ සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකායේ. නමුත් මම ගත්තේ අලගද්දූපම සූත්‍රය. ඒකේ ලියලා තියෙන්නේ මේ සබ් ධම්මෝපියෝ භික්කවේ පහතබ්බා පගේව අදමෝ. මහන්නේ බල අල්ලගෙන තියෙන ධර්මයේ අතාරින්න වෙනවා. ඔය ධර්මාචාර්ය වුණත් මොන ධර්මයේ ඇල්ලුවත් ඔක අතාරින්න වෙනවා. පගේව අදම්මෝ අධර්ම ගැන කුමන කතාවද කියලා. ඕක තමයි මගේ පොතේ මම උඩින්ම ලිව්වේ. මේ අපි ඉගෙන ගන්න ධර්මයේ අතාරින්න වෙනවා. කොටිම කියන සතිය අතාරින්න වෙනවා. ඉතින් ඕක කියලා ඉවරලා සතිය වඩන්න බෑනේ. සතිය හදන්න නම් සතිය කැඩෙනවා. සතිය නැති වෙනවා කියන එක දැනගන්න. මේ මජ්ක්‍ධිම නිකාය එක මජ්ක්‍ධිම නිකාය එක. ඉතින් ඒක නිසා මම හිතුවා මෙතන දාලා තියෙනවා අලගද්දූපම සූත්‍රය කියලා තමයි කතාව පටන් අරගන්නේ. අපි කලින් සාකච්ඡා කළා අලගද්දූපම සූත්‍රයේ මූලික තේමාවද එයයි. නමුත් ඊට පස්සේ හඳුන්වා දීමකින් තොරව සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කිසිම දෙයක් වැදගැම්මකට ගත යුත්තක් නැත යන පාඩේ තුලින් ධුනිත වන්නේද එම උපදේශයමය. ඒකට දකින්න අපි සංලක්ෂ වලට යන්න ඕනේ. ඒක තියෙන චූල තණ්හා සංකේ සූත්‍රය. එතකොට මට හිතෙනවා මේකේ මුද්‍රණ දෝෂයක් හෝ රචනා දෝෂයක් තියෙනවා කියලා. මොකද මේ වාක්‍යයට ඉස්සලා අලගත් උපම සූත්‍රයෙන් කොටේෂන් එකක් පෙන්නනවා වගේ පෙන්වන්නේ චූල තණ්හා සංකේ සූත්‍රයේ මේ කොටේෂන් එකක්. ඒ ඥානදසාද හිටියනම් ටොක්කක් කන්න තිබ්බා. නේ නමුත් කමෙන්ට් නැති මං ඉන්නවනේ. ඒක ඊට පස්සේ මෙතෙන්ද ගෙනල්ලා දැන් මේ බුද්ධඝෝස හාමුදුරුවෝ නිවන අරසා කරන්න ලොකු ප්‍රයත්නයක් කරනවානේ මෙතන. නිවන කියලා කියන එක තියෙනවා. ඒක රකින්න ඕනේ. අනිත් ඒවා තමයි අතාරින්න ඕනේ කියලා මේ සංකල්ප 24න් අන්තිමට තියෙන පට වියාපෝ තේජෝ වායෝ මේ ආකාසානං ඡායතන ඔක්කොමත් ගිහිල්ලා අන්තිමට නිබ්බාන කියන වචනයක් මේකේ තියෙනවා. නිබ්බාන කියන්නේ පිට කට්ටියගේ නිබ්බාන අබේක නෙවෙයි කියලා බුද්ධඝෝස ආචාර්ය වංශෝක රකින්න හදනවා. ඔතෙන්ද ගැහුවා ගැහිල්ලක් ශංකරාචාර්ය බුද්ධඝෝස හාමුදුරුවෝත් ඉවරයි. ඉන්දියාවේ බුද්ධ ධර්මත් ඉවර කරා. බෞද්ධය තාම දන්නේ මේ මෙතන බුදුරජාණන්සේ ලස්සනට පෙන්නපේක අරසා කරන්න කියලා තේරවාද විසින් නිවන විනාශ කරපු හැටිත් ශංකරාචාර්ය එතෙන්නම තට්ටු කරලා ඌ බුදුහාමුදුරුවෝ ගාන්න ගියා. තේරවාදී ආචාර්ය කිසි කෙනෙකුට එන්නේ කිට්ටු කරන්න බෑ. මම මෙතෙක් හම්බෙච්ච හැම ආචාර්යවරයෙකුටම අනියමාර්ථයෙන් හෝ නියමාර්ථයෙන් කියලා තියෙනවා අපිට බැරිද ශංකරාචාර්යට උත්තරයක් දෙන්න කියලා. දෙන්න හිටියනම් හිටිය ඥානදසාංශේ විතරයි. ඥානසාංශෙත් හිතුවා ඒ ශාංශේ ඊට කලින් මිය ගිය නාගාර්ජුනගේ අවතාරයක් කියලා. මේක තේරුම් කරන්න බෑ. ඒ මොකද මෙතෙන්ට එනකොට කියලා තියෙන්නේ අවස්ථාව පැමිණීට කනස්සල්ලෙන් තොරව සංකල්ප අතහැරීමට හැකියවන පරිදි සංකල්ප පිළිබඳ විරාගී ආකල්පයක් ඇති කර ගැනීමේ අගය අවධාරණය කෙරෙන්නේ මූලපරියාය සූත්‍රයේ පමණක් නොවේ. මූලපරියාය සූත්‍රය මම මේ ගෙන්න ගත්තේ ඒකේ නිදර්ශනයක් ගන්න නෙවෙයි. ඊට පස්සේ තියෙන සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රයේ මේකේ ලස්සනට රෙද්ද උසලා පෙන්නනවා. ඒකයි මේ කමඨාන් සුද්ධ කරනකොට තියෙන ලස්සනම කෑල්ල. සබ්බාසව සූත්‍රයේ සඳහන් කරනවා දිට්ටි 6ක් හට ගන්නවයි කියලා භාවනා කරන අයට. භාවනා හරියන අයට. භාවනා හරි කරන්නේ නැති අයට ඒ දෘෂ්ටි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ දෘෂ්ටි ලස්සනට පෙන්වලා දීලා තියෙනවා මේ අපි ඒක ඇත්තටම මතකනේ අපි අවස්ථා දෙක තුනකදී මතු කරා ආශවා සංවරා පහතබ්බා අදිවාසනා ඊට ඉස්සලා තිබුණ මේක. පොඩ වෙලායයි කරබන් පොඩ්ඩ ඉමු ඈ.
මානසිකාංශ කරතෝ පජ්ජන්තෝ ඒ දෘෂ්ටි හයම ඕනෙම කමඨාන් වාර්තාවක පෙන්වන්න පුළුවන් මේක මේ ලියලා තියෙන අසවල් දෘෂ්ටිය ඉඳගෙන කියලා. ඒ කවදාකවත් ලියන එකනට තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්න එකනට තේරෙන්නේත් නැහැ. මොකද අහගෙන ඉන්න එකනට මේ පොත බැලුවා නම් පස්සේ අල්ලගන්න පුළුවන්. ඒකෙන් පුළුවන් තේරුම් අරගන්න අපි මේ විස්තර කරන්න හදන ප්‍රශ්නේ. අපි මේ නිවනක් වගේ දෙයක් අල්ලගෙන තමයි භාවනා කරන්නේ. අන්නේ අල්ලගත්ත නිවන අල්ලගන්න නැතුව කවදාකවත් භාවනා කරන්න බෑ. නමුත් භාවනා කරලා අහුවෙච්ච ගමන් අතාරින්න ඕනේ. ඊට පස්සේ ඊට හේනි තියෙන දෘෂ්ටියක් අහුවෙනවා. ඒක නිසා ආයෙත් අටමලා ඒක සාක්ෂාත් කරපුව එක අතාරින්න ඕනේ. මෙන්න පොඩ බලන්න මතකද කියලා මේ මම හිතන්නේ සබ්බාසව සූත්‍රයේ තියෙන්නේ. ඉතින් මේක බොහොම ලස්සනට පෙන්නනවා. මම මේ ටිකක් මේ පැදුර දිගෑරලා කියන්න හදන්නේ. එහෙම නැත්නම් මේ කූඩාරම ගහන්න හදන්නේ. 62ක් දෘෂ්ටි වලින් 49ක්ම හරියන්නේ සමාධිය හරිය කෙනාට. මම නැතත් ඉලක්කම කියනවා දෘෂ්ටි 62ක් තියෙන එකෙන් 49ක්ම වැටෙන්නේ සමාධිය හරිය කෙනාට. ඒ නිසා සමතකාරීන්ට කියලා කියයි. සමත භාවන හරි ගියා නම් අනිවාර්යයෙන්ම දෘෂ්ටියක ඉන්නේ. ඒක හොඳට පේනවා සමත භාවන හරි ගිය හුඟ දෙනකොට මානසික අසහන තියෙනවා. භූතාවේශ තියෙනවා. ඉන්ද්‍රජාල තියෙනවා. ඒක මම කියන්නේ ඔක්කොම බොරු කියලා නෑ. බුදුහාමරන්ට ආපු ත්‍රිවිද්‍යාවත් බොරු වෙන්න එපා. ඔබේ නිවාසානුස්සති ඥාන මේ ආසවක්ෂය කර ඥාන ආසවක්ෂය කරන වැඩෙන්නේ දිබ්බ චක්කු ඥාන මේ ඔක්කොම ලැබිච්ච බව කතා කරනවා. සමත භාවනා කරනයි මේ තේරෙටම තියෙන මානසික අසහන. තේරෙටම කියනවා වැරදි නේ. මොකද එනකොට තියෙන මානසික අසහන. ඊටු 13 දෘෂ්ටි තියෙන්නේ ප්‍රඥාව තියෙන අයට. මෝඩයාට කිසි දෘෂ්ටියක් නැහැ. සීල විසුද්ධිය තියෙන කෙනාට විතරයි ditthi විසුද්ධියට යන්න වෙන්නේ. සීලය රකින්න අයට විතරයි දෘෂ්ටි තියෙන්නේ. සීලය රකින්න අයට සීල විසුද්ධියකුත් නැහැ, දෘෂ්ටිත් නැහැ. ඉතින් ඒක නිසා බුද්ධ ආගමේ ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකන් සීල විසුද්ධියට පස්සේ තමයි චිත්ත විසුද්ධිය තියලා තියෙන්නේ, ditthi විසුද්ධිය තියලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සල්ලාම තියලා තියෙන්නේ ditthi විසුද්ධිය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ඊට පස්සේ තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා සීලය ගැන කතා කරන්නේ. මේක කාටවත් හිතා ගන්න බෑ. ওই ටික තමයි බොජ්ජංග වලදී වැඩෙන්නේ. බොජ්ජංග වලදී වෙනවා සීලේ තියෙන අයට ප්‍රඥාව හරියනවද නැත්නම් ප්‍රඥාව තියෙන අයට සීලය හරියනවද කියලා රීකිය ක්‍රමයට ගමන් කරපු හිත අනිත් පැත්තට ප්‍රත්‍යুৎපන්න වශයෙන් ඒක නිසා මේකත් වෙන්න පුළුවන්, මේක නිසා ඒකත් වෙන්න පුළුවන් කියලා අන්නේ සංකල්පනාව කෙනෙකුගේ ඔළුවට එන්න පටන් ගන්නවා. දැන් ඒක අපිට හරි කරදරයි. මේ ආනාපාන සතිය භාවනා කරන සද්දයක් කෙනෙක් අපිට කරදරයක්. ආනාපාන සතිය බලද්දි සද්දෙට යන්න බෑ අපිට. ඔය සත්‍ය හොඳට භාවනා කරමු දිනවා ආනාපාන වඩද්දි සද්දේ තියෙන්න පුළුවන්, ප්‍රශ්නේ නැහැ. ඊට පස්සේ පුළුවන් ආනාපාන සතිය හොඳට වඩද්දි සද්ද නැද්ද කියලා හොයලා බලන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් සද්දේ හද්දි ආනාපාන සතිය තියෙනවද කියලා බලන්න. හරි කරදරයි. තායෙත් වෙන වෙලාව සද්දත් තියෙද්දි ආනාපාන සතිය බලන්නත් පුළුවන්. කොච්චර බලන්න පුළුවන්ද කියලා කියනවනම් සද්දේ තියෙද්දිම ආනාපානේ සංසිඳන බවක් තේරෙනවා. ආනාපාන සතියේ තියෙද්දි සද්ද අහනකොට ආනාපාන සතිය වඩද්දිම අර තිබුණු සත්‍ය සංසිඳන බවක් දැක් ගන්න පුළුවන්. ඉතින් මේක විපස්සනා කරන අයට ලොකු ඉදිරි ගමනක්, සමත කරන අයට බාධාවක්. තමන කරන අයට මේක ලියා ගන්න තේරෙන්නේ නැහැ. ඒක ලියන්නෙත් නැහැ. හරි කනස්සල්ලකින් කතා කරන්නේ. ඒ මොකද ඒ අල්ලගත්ත ආනාපානිය අතාරින්න කැමති නැහැ. මේ ආනාපානිය අල්ලගත්තේ ඒක වාංගු කරගෙන ඒක අඩේට තියාගෙන අනික් ධර්මත් ලෝකෙ මතුවෙන ධර්ම මතු කරගත්ත ධර්ම නෙවෙයි සතිය තුලින් බලන්න. ඉතින් ඒක දන්නේ නැති නිසා අපිට දෙය බුදුන් වදින්නේ නැහැ. දෙය බුදුන් වදින්නේ නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්සතේන අභිජානාමි යම්පි නිසාය ජායති. ඒ උත්තමයන් වහන්සේට මහා පුරුෂයන් වහන්සේට මම වඳිනවා. ඒ ආජානීය පුරුෂයන් භාවනා කරන්න මොකටද කියලා දන්නේ නැහැ. පඨවිනි සත් නෙවෙයි භාවනා කරන්නේ, ආපොත් නෙවෙයි, තේජොත් නෙවෙයි, වායොත් නෙවෙයි, ආකාසානං ඡායතර පළවෙනි ධ්‍යාන 2 3 4 ධ්‍යාන එකකටවත් නෙවෙයි භාවනා කරන්නේ. සද්දයක් ආවොත් සද්දෙට මාරු වෙනවා, ආනපානය આવොත් ආනපානට මාරු වෙනවා. මොකේ ඉන්නවද කියලා ඌම දන්නේ නැහැ. වේදනාවක් ආවොත් වේදනාවට කකුලක් තියෙනවා. සද්දයක් ආවොත් හිතවිලක් ආවොත් ඒ හැමතැනම ඉන්න නිසා මෙයා නන් ලෝකල් කියලා තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල කියන්නේ. මෙයා ඉන්න තැන දන්නේ නැහැ. මෙයා ඉන්නේ ලොකු කම්පන වේගයක. කොච්චර කම්පන වේග කියනවනේ ඒක වලාකුලක් වගේ පේන්නේ. සරසුලකට ගැහුවට පස්සේ සරසුල ඉදිමෙනවා. ඒ ඉදිමෙන තාක්කල් කම්පන වේගය ඉදිනවා.
ඉතින් මේ ඉදිමීම නිසා සරසල කොතනද ඉන්නේ කියලා අල්ලන්න බෑ. ඒ තරම් වේගෙන් හෙල්ලෙනවා. ඒක නිසා යස්ස යම්පි නිසාය ජායති. මොකක් අල්ලගෙනද භාවනාව. ඉතින් අපි භාවනා කියලා දෙනකොට අනිවාර්යයෙන්ම අරමුණක් හඳුන්ලා දෙනවනේ. ඉරියව්වක් හඳුන්ලා දෙනවනේ. මේකෙම හිටපන් කියලා. ඒක බොරු කරන එක තමයි භාවනා කියන්නේ. එහෙම නිට්ටය ඉරියව්වක් නැහැ. එහෙම නිට්ටය අරමුණක් නැහැ. ඒ නිසා අන්තිමට අනිමිත්ත සමාධියට යන්න ඕනේ. අප්පනිහිත සමාධියට යන්න ඕනේ. ශුන්්‍යත සමාධියට යන්න. ඉතින් කමඨහන් වාතාව ලියනකොට මොකද්ද රකින්න උත්සාහ කරන ගතියක් පේන්න තියෙනවා. ඒක සාධාරණයි. ඒක ඇත්තනවා අහිංසකයි. හොඳට භාවනා කරපුවට කීත හැකි ඕකම තමයි අපිට කොක්කට හිටින්නේ. ඕකත් නිට්ටය නෑ. අඩු ගානේ චින්තාමේ වශයෙන් අඩු ගානේ ණය විපස්සනායෙන් තේරුම් ගනින් ඕක අඩේට ගත්තට ඔය අඩේ ගන්නේ ගෙරිච්ච කාර් එක ගොඩ ගන්න මිසක් අඩේ කඩේ තියන කඩේ යන්න නෙවෙයි. අපි මේ අඩේ කරේ තියාගෙන ඉන්නේ දැන්. ඉතින් ඒක කොහොමද මම මේ දන්නේ නැති මාතෘකාවට අත තියන්නේ මම දන්න බැනුම් අහන්න වෙනවා කියලා සංකරාචාරි ගැහුවේ. සංකරාචාරි දක්වා එනකොට භාවනා ක්‍රම 4ක් තිබ්බා. ධ්‍යාන භාවනා, කර්ම භාවනා, ක්‍රියා භාවනා, සද්ධා භාවනා කියලා. නේ ඒවා යෝග කියලා දැමේ. ඥාන යෝග, කම්ම යෝග, ක්‍රියා යෝග, භක්ති යෝග කියලා. ඒක පැහැදිලිවම 52 වෙනි ශ්ලෝකේ ලියලා තියෙනවා. 9 වෙනි පරිච්ඡේදයේ වෙන්නේ මහා භාරතයේ ඒ ධ්‍යාන යෝග දුෂ්කරයි කරන්න එපා. ඒක නිසා කර්ම යෝග, ක්‍රියා යෝග, භක්ති යෝග වලට යන් ගණින් ඊතලේ ඇදපන් තියපන් නෑද පරපුරටම කෙලවෙලා යන්න. ඒ මොකද මම දෙයියෝ නෙවෙයි. හැබැයි දෙයියන්ගේ නියෝජනයක් මං කියන්නේ අහපන්. අර්ජුන කරන්නේ බාහුවල තියෙන යාට විතරයි රතේ හසුරවන්නේ විෂ්ණු. විෂ්ණු තමයි මේක කියන්නේ. ඇදලා තියෙනවා මුළු නෑදෑ පරම්පරාවටම. දැන් මේ ආණ්ඩුවේ යන්නේ මේ වගේ තැන. අද යන්නේ දේශපාලන කියන්නේ ඕකට. Tamanට උදව් කරපු අයට තියන්න ඕනේ 69 ලක්ෂෙටම තියන්න වෙනවා. තියලා තියෙන්නේ දැන් බය වෙන්න එපා. ඒක ලේසි නෑ. ඒක ඊතලයකින් 69 ලක්ෂයට ගහනවා කියන එක ලේසි නෑ. මම කියනවා පටලවා ගන්න එපා. මම මේ දේශපාලනට ගාව ගන්න යන්න එපා. හරිද? තිබ්බට පස්සේ එතනින් එහාට ධ්‍යාන යෝග ඥාන යෝගද මොකද්ද කියන එක අතහැරියා. ඒක තමයි අද විපස්සනාවත් ඇහැලා තියෙනවා, ශූන්‍යතාවත් ඇහැලා තියෙනවා, ලංකාවත් භක්ති යෝගයට ගිහිල්ලා තියෙනවා, ඒ කර්ම යෝග වලට ගිහිල්ලා තියෙනවා. කර්ම යෝග කියලා කියන්නේ කරුණාවෙන් අනුන්ට උදව් කරන එක. මේ දෙක අද ලැබුගිනි අරගෙන තියෙනවා. ඕක ඉගැන්නුවේ මහා භාරත පොතමයි ළඟ තියෙනවා. ශ්ලෝකයක් කටපාඩම් තිබුණා. නරක වෙලාවට හොඳ වෙලාවට මට මතක නැහැ. මේ විෂ්ණු අර්ජුනට දීපු උපදේශේ මුළු ලංකාවම අද විපස්සනා පැත්තක තියලා මේ ජීවිතේ වෙන පැත්තක තියලා මෛත්‍රී බුද්ධ ශාසනයට දර්දිය අදිනවා. පූජා පින්කම් කරනවා. මට ඊයේ ටෙලිෆෝන් කෝල් එකක් ඇවිල්ලා කියනවා ඉතින් නංවන් කියන්නේ ගියාම ඇවිස්සෙන නිසා මේ භාවනා කරන වැඩපිළිවෙල ආනන්තරිය අකුසල කර්මයක් කියලා ආමතුරු කෙනෙක් බැලලා තියෙනවා. ඒ පාසකම මට කතා කරලා කියනවා දෙසරක් තුන්සරක් ඔබ වහන්සේගේ නම්බරයට ගත්තා ගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එක නැති වෙලා මම මේ ලෑන්ඩ් ෆෝන් එකෙන් ගන්නේ. මගේ වැඩේ හරි ගියා. නමුත් වෙලා පැය ගාණක් යනකොට පන්සලේ හාමුදුරුවෝ කතා කරලා කිව්වා උපාසක මහත්තයා මැරිලා අවුරුදු 4යි අවුරුදු 4ම ඩම්පින්ගම් කරා හොඳට වැඩ කරගෙන හිටියා. හොඳම දායකයෙක්. දැන් ඔයා මේ කරන වැඩේ නිසා ආනන්තරිය අකුසල කර්මයක් වෙනවයි කියලා. ඉතින් මං කෝ ඇත්තමයි තරහ වෙන්න එපා. ආනන්තරිය අකුසලයෙන් නොවෙන්න මම ওই කර්මය කරලා දෙන්නම්. වෙන කර්මයක් මාර්ගයෙන්. අපි ඔක දිගට කරගෙන යන්න මොකද වෙන්නේ කියලා බලන්න. ඒ තරමටම මම අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ මේ ධම්මසරණ හාමුදුරුවෝ හිටියා. කවුද අපේ සිංහරාජේ හිටියා. නාතකනේ ලොකු ස්වාමීන් වහන්සේ හිටියා. කටුගම්පල ස්වාමීන් වහන්සේ හිටියා. කවදාකවත් නැතුව දහම් පාසල් කොමසාරිස් ඇවිල්ලා හිටියා. බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ ඇසිස්ටන්ට් ඇවිල්ලා හිටියා. ප්‍රාදේශීය සභාවේ ලේකම්ගේ ඇසිස්ටන්ට් ඇවිල්ලා හිටියා. පළදායි සංවර්ධන පළදායි අමාත්‍යාංශයේ ලොක්කො දෙන්නෙක් ඇවිල්ලා හිටියා. මම ඒ කටේට ඉස්සලා දවසේ පැය දෙකක් මගේ උගුර රිදෙනවා සාකච්ඡා කරා. මොකද්ද හෙට කරන්න හදන්නේ? ඊට පස්සේ මං කිව්වා මේ මම අද ඉන්න දොම්පේ පළාතේ දහම් පාසල් දරුවෙකුට භාවනා කියලා දෙමු කියලා මම ලිපියකින් ඉදිරිපත් කරේ මම හිතනවා 2013. ලියුම අල්ලා වීසි කරා. වටිනා ලියුමක්. හොඳ අදහසක්.
හැබැයි මේ ලියපු කෙනාට සාමාන්‍ය බුද්ධිය නැහැ. දහම් පාසල් ළමයෙකුට පැය භාගයක්වත් වෙන් කරන්න බෑ භාවනාව තියා මොන දෙයකටවත්. මේ නිසා මට කනගාටුයි ලියුම පැත්තක තිබ්බා. එදා ඉඳලා මේ අද දක්වා ගිහිලා දහම් පාසල් කොමසාරිස් ඇවිල්ලා බුද්ධ ශාසන කොමසාරිස්ගේ ඇසිස්ටන්ට් ඇවිල්ලා එයා තමයි සභාව මෙහෙවුවේ. පළාත් සභාවේ ලේකම්තුමාගේ ඇසිස්ටන්ට් ඇවිල්ලා පළදායි කට්ටිය උතුලා මාවත් මේ මූලාසනේ තියාගෙන දහම් පාසලේ 50ක් ගුරුවරයන්ට සහ 50ක් ළමයින්ට මේක උගන්වනකොට මට හිතුණා මේක අනිත් පැත්ත හරවන්න පුළුවන් කියලා. අද දහම් පාසල පැහැදිලිවම මේක ආනන්තරිය අකුසල කර්මයක් කරගෙන තියෙන භාවනා උගන්වන එක. පිරිවෙන් වලත් එහෙමයි වමට තමයි වෙන්න ඕන. පිරිවෙන් වලත් එච්චරම තමයි. දැන් ඒගොල්ලෝ දැන් කතා කරනවා සිලබස් එකට මේක දාන්නේ කොහොමද? මම දන්නේ නැහැ. මට සිලබස් අදාළ නැහැ. ඒ කියන්නේ මට ඕනේ යන්න මම දාන හැටි දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හදාන හැටි ඇත්තටම පළදායි වර්ධන කමිටියේ ලොකු පොත් දෙකක්. ඇවිල්ලා ගෙනත් ඉදිරිපත් කරනකොටම මේ බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දෙවන්න කතාලු ඔන්නෝ දාලාගෙන පැත්තකට යුව දමදලා හරියට ලියලා අඩු කරලා කබඩ් හදලා ඔක්කොම හදලා තියෙනවා. ළමයින්ගේ 7-5ක වෙනසක් වෙන්නේ නැහැ කියලා. එයාට තිබුණා උදේ 10 ඉඳලා 11 වෙනකන් වගේ පැයක්. කටුකම්බල ස්වාමීන් වහන්සේ දෙන්න එපා. ඒ වගේ ඕන බාන්තිට උන්දේට පාවිච්චි කරන්න. මම සින්දු කියෙව්වා. මම වීඩියෝ පටි දෙක තුනක් පෙන්නුවා. ඔක්කොම කතා කරන්න පටන් ගත්තා. පොඩි කැලේ මේ කතාලිකව මම මෙතෙක් කල ස්වාමීන් වහන්සේ හරියට එව්ව භාවනා ක්‍රමයක්. හරියට අපි ඩුංගන්ලා තිනවා අද තමයි ඔබ වහන්සේ කටහඬේ මේ ආනාපාන කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ. තව ඊට පස්සේ තව කෙල්ලෙක් කතා කරා මම කොල්ලෙක් කිල්ලුවේ කෙල්ලෙක් ආවේ. ඊට පස්සේ කිව්වා වක්කලි මහරහතන් වහන්සේ බුදුහාමරණ කිව්වලු ඔබ වහන්සේගේ මට හිත බැන්දේ ඔබ වහන්සේගේ වාග් විලාසයේ හින්දා කියලා. අද ඔබ වහන්සේගේ වාග් විලාසෙත් එච්චරම තමයි කිව්වා. මගේ හිත බැන්දයි කිව්වා. මම අද තමයි කිව්වේ ඉස්සලාම සක්මන් භාවනාව පොඩ්ඩක් කරේ. පෙරේදා අපි යාළේ ගෙදර පොඩි උන් ගෙන්නලා එතන 200ක් විතර හිටියා තැනක. ගෙන්නලා ඇත්ත හොඳ නෑ මේවා කියන්නේ. නමුත් මේ කිව්වේ නැත්තම් හරියන්නේ නෑ. ඒ ළමයි ටිකට නාතකනේ ඇතුලේ කරන්න එපයි කියලා නාතකනේ ලොකු ස්වාමීන් කිව්වා. ශාලාවල් දෙන්නම් කණ්ඩ බොණ්ඩ දෙන්නම් හැබැයි ළමයි ඇතුළට ගන්න එපා වැඩිහිටියන් ඒක කරන්න. මම ඉතින් වැඩිහිටියෝ ටික සාගරට දීලා මම එතෙන්ට යනකොට මම හිටියේ පයින් යන දුර මොකක් හරි හේතුවක් හින්දා පොඩ්ඩක් පමාවුණා. අප්‍රමාදී ගැන කතා කරන තමයි ගියේ. යනට යාළගෙදර හාමුදුරුවෝ එතන තියාන වැඩ කරන මම එතන ළමයින්ට සක්මනාය පරියන්කය කරලා උන් ටික පයින් අඬ ගහන ගියා සතිපාසලට. උන්ට කිව්වා උන්ට දඟලන්න බෑ මං කියන දේ අහන්න ඕන කියලා 10 වෙන් කර කඩාය. නායකයෙක්පත් කළා දැන් යන්න අපි එන ගල්ලිරි අරබකට වැටෙන්න බෑ තුවාල කරන්න බෑ වැටරොත් මට කියපළ කියලා 10 දෙනා ඔක්කොම නැග්ගුවා අර ගල්ලිනා බලන්න. ජීවිතේට ගිහිල්ලා නැහැ. නාතකනේ කට්ටියවත් ගිහිල්ලා නැහැ. එනකොට මඩපුවක් ගෙඩි වගේම වැලේ පැදලා කන්දේ නැගලා මං එනකොට ඇත්තට මට පාර වැරදුනා පොඩ්ඩක් අපි වෙන ගල්ලිම ගිහිනකොට උන් කට්ටිය ගිහිල්ලා. නමුත් මේ දහම් පාසලකට මේ වගේ සංකල්ප මේ මොකවත් අල්ලගන්න එපා. ඒ අල්ලගනින් ඒ ගලකට ගොඩ වෙන්න ගහක් අල්ලගත්තට පස්සේ ගොඩ වුණාට පස්සේ ගහ අල්ලගෙන හිටියොත් ආයෙ වැටෙනවනේ. උකට සිලබස් ලියන්න මන් දන්නේ නැහැ නේ. හැබැයි බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ ඇසිස්ටන්ට් කතා කරලා කිව්වා මේ වැඩේ යනකොට මේ ධම්මජීව හාමුදුරුවෝ කෙරුවේ විශාල පොත් ගානකින් උගන්වන්න ඕන එකක් ඊටාම සරල ක්‍රමයකට පැය දෙකක් තුනක් අතර දැන් පොඩි උංගලුවට දැම්මා. එතකොට මම එතුමට දුන්නා 8 week module එක අපේ මාස්ටර් ට්‍රේනින්. එතකොට කිව්වා මට දෙන්න එපා සාංශ මේක දහම් පාසල් කටයුතු කොමසාරිස් මම කියන්නේ තොට දෙන්නේ තෝගේ මහායිකාට ගිහිලා කියපියේ. මේ අපි කරන්නේ කාගවත් NGO ප්‍රොජෙක්ට් එකක්වත් මිනිස්සු නොමග යවන වැඩකුත් නෙවෙයි. දහම් පාසලට මේ මොඩියුල් එක දාපන්. මිනිහට මේ පැය දෙක ඇතුළත මම කිව්වා අද වැඩපිළිවෙලෙන් දහම් පාසල් ගුරුතුරු පන්තියට සහ ළමයි පන්ති නෙවෙයි මේ කොමසාරිස්ගේ ඇසිස්ටන්ට්යි තේරුනේ කාරණාව. දහම් පාසල් කොමසාරිස්ට තේරුම් ගිහලා තියෙනවා. මොකද අපි කඩුවෙල්දී හම්බෙලා ගඟට බස්සලා තිබුණා ඌ. ඉතින් ඒක නිසා මේ අල්ලගන්න එපයි කියන එක අල්ලගත්තේ කොහොමද? ශංකරාචාර්යතුමා ගාථාපද 40යි බැන්දේ. ඒ ගාථාපද 40 මේ ලෝකේ සිදුවෙන ධර්මතා ඉතාමත්ම ලස්සනට පෙන්ලා තිනවා. ඒකෝ අජාතං අභූතං අකතං අසංකතං
ඒ පද ටික තියෙනවා බලනකොට ඇඟ මයිල් කෙලින් වෙලා හිටිනවා. මේ මිනිස්සයා විස්තර කරනවා ලස්සනට මේ ධර්මතාවය. ඒකල කියනවා මේ ධර්මතාවවල ආකාර දෙකක් තියෙනවා. එකක් නිර්ගුණ අවස්ථාව, අනිත් සුගුණ අවස්ථාව කියලා. නිර්ගුණ අවස්ථාව කියලා කියන්නේ ඒක තියෙන බවට ලකුණක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අනිදස්සන කියන එක විදිහට. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අපපතිට්ඨිත කියන විදිහට. එයා ඒකට වචනයක් එකතු කරලා නිර්ගුණ. සුගුණ අවස්ථාවක් තියෙනවා. ඒකේ පේනවා, ඒක දැනෙනවා, ඒක අඟවන්න පුළුවන්, නිදර්ශනය කරන්න පුළුවන්. ඒක හිතලා තියෙන තැන පේනවා. ඒක බ්‍රහ්ම. ඒතර බ්‍රහ්මට අවස්ථා දෙකක් තියෙනවා, නිර්ගුණ සහ සුගුණ. සුගුණ එක තමයි පෙනෙන්න තියෙන්නේ. ඒකේ 10 වෙනි අවතාරය තමයි බුදුහාමුදුරුවෝ. ඒ අතරමැද ඊශ්වර, ශිව ආදි වශයෙන් අද්වෛත වේදාන්තේ ලස්සනට පෙන්නලා ඒකවත් තේරුම් ගන්න අද ලංකාවේ ඉන්න අයට බෑ. ඒ මොකද බුද්ධ ආගමේ පෙනෙන අනිදර්ශන විඥානේවත් බුද්ධ ආගමේ පෙනෙන අපපතිට්ඨිත විඥානේවත් අපිට මේ වගේ පොතක විතරයි ලංකාවේ ලියවිලා තියෙන්නේ. අනික් පොත්වල ලියලා තියෙන සේරම මඩ ගහලා තියෙනවා. මඩ ගහලා කියන්නේ වහලා දාලා. නමුත් ඥානන්ද ස්වාමීන් මේක පටන් අරගත්තා. නමුත් ඥානන්ද ස්වාමීන්ට ඉස්සරලා ඊ.ආර්. සරච්චන්ද්‍ර මහත්තයා මේක පටන් ගත්තා. ඒකේ පැත්තක් ඥානශී හාමුදුරුවෝ අවශ්‍යගෙන යන්න ගියා. තව පැත්තක් පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ අවශ්‍යගෙන යන්න ගියා. ඒ අයට වැඩි ඥානන්ද ස්වාමීන් වහන්සේගේ මහානකම තිබ්බා. ඒ නිසා ඥානන්ද ස්වාමීන්ගේ මේ රචනය හරි අමුතුයි. ඊට ඉස්සෙල්ලා ඊ.ආර්. සරච්චන්ද්‍ර මහත්තයා මේකෙන් අනිත් එක තමයි ඥාන වීර හාමුදුරුවෝ පරිවර්තනය කරලා තිබුණා. ඉංගලට දාලා තිබුණා 6 existentialist thinkers කියන පොත. ඒ පොතේ කරුණු දැනට තියෙනවා clear in the path කියන එකේ. clear in the path පොතේයි මේ දෙකේ අතර සෑහෙන සම්බන්ධකමක් තියෙනවා. මම ඇහුවා ඥානන්ද සාංශිකෙන් මම අන්තිමටම තමයි මම ගෙන්න ගත්තේ පොත. ඊට පස්සේ නෑ මම කාගවත් කොපි කරුවේ නෑ මේ කෙලින්ම බුද්ධ වචන කියලා. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ. නමුත් කියග්ගාඩ් මැක්ස් වෙබර්ට වැඩිය ඒ 3-4 දෙනෙක් මේක මේ ලස්සනට ලියලා තියෙනවා. ලියලා තියෙන්නේ රචනා මාර්ගයෙන්, ඩ්‍රාමා නාට්‍ය මාර්ගයෙන්. නමුත් බුද්ධ ආගම මේක අපේ එක නාට්‍යයක් නෙවෙයි, අපේ එක රචනයක් නෙවෙයි, අපේ එක බුදුහාමරගේ වචනේ කියලා මේ නිවනක් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, නේව සංඥානා සංඥායතනෙ, අකින්චඤ්ඤායතනෙ අල්ලගෙන ඒව ලොකු දේවල් බවට පත් කරලා තියෙනවා. මේ පහතුගිය පොසොන් දවසට විසක් දවසට ඉස්සලා දවසේ මට ඉස්සල්ලාම මේ සතිය අත්පොත් තිබ්බ ධම්මික හාමුදුරුවෝ ආවා මේ සර්වන්ට්ස් ඔෆ් බුද්ධ කියන එකේ ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා මෙහෙවන්න. ඒකට ආරාධනා කරපු නෝනා කඩුවෙලට ඇවිල්ලා ටෝක් එකක් දුන්නා භාවනා කරනට හැදෙන ඕටිස්ටික් ලක්ෂණ ගැන. ඒක විප්ලවීය දේශනයක්. මට අහන්න උනේ නෑ මං ඒලයි දානි ගන්නවා. ඊට පස්සේ කතා කරලා සෝංශ මේ අපි ආරාධනා කරා ධම්මික මං කව ධම්මික හමුරු තමයි අත්පොත් තිබ්බේ කියලා. ඒ වෙලාවෙ ඉඳලා ඒ අම්මා කිව්ව මට හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බැරිද බණ යද්දී ඒක විනාඩි 5කට Zoom එකේ පෙනී හිටින්න කියලා. මම මුළු බණ එකම ඇහුවා. ධම්මික හමුරු ලංකාවේ හිටිය ඉඳලා මටත් ඉගන්නේ පොතක් ලිව්වා. මට තේරවාදී තිත්තයි මං සිවුරු අරිනවා මේ පන්සල් වල පිස්සු කෙල්ල නැහැටි. ඒකල මට කියනවා ධම්මජීව කියලා කෙනෙක් ඉන්නවලු ඌත් මගේ වයසේ ඌට මං අත්පොත් තිබ්බ බය හැබැයි මම කියනවා මේ ධ්‍යාන ලැබුවා මාර්ගඵල ලැබුවයි කියලා පොයි කතා කරන්න යන්න එපා නිකන් සරල සතිය විතරක් කරපන් කියලා. ඊට පස්සේ මට කතා කරලා මම උඹට කිව්වපත් දන්නේ ඔබ කරන්නේ මං කරන්නේ bear attention. මම දෙන්නේ සති මාත්‍රය මම දෙන්නේ ඥානපෝණ යාමරගේ පොත. ඕන කෙනෙක් කියපු දෙයක් මම නේව සංඥානා සංඥායතනේ මම ආකින්චඤ්ඤායතනේ මම නිරෝධ සමාප මට බලන්නේ නැහැ. මම ඉන්නෝනේ අර පටන් ගත්ත තැන ධම්මික හඳුර මට උගන්වපු තැන බිග්ිනර්ස් මයින්ඩ් එක. එතන ඉන්නකම් මට වරදින්නේ නැහැ. ඉතින් එතන ඉන්දියාවට මොකද කතා කරන්නේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ලියපු අනිදසන විඥානය ගැන. කතා කරන්නේ අපපතිත්‍ිත විඥානය ගැන. කතා කරන්නේ රවිෂමේ සංකරාචාර්ය පෙන්නපු නිර්ගුණ බ්‍රහ්ම. ඒතර නිර්ගුණ බ්‍රහ්ම කියන්නේ ධර්මතාවයක්ද පුද්ගලයේද කියන ප්‍රශ්නේ මත බෞද්ධයට මේ පැත්තට යන්න බෑ කරන. ඒතර ගිය ගමන් බ්‍රහ්ම පිළිගත්ත වෙනවනේ. නමුත් විශ්වවිද්‍යාලවල දර්ශනාංශේ මේක ඉගෙන ගන්නවා දැන්. ඒක තමයි මෙන්න මෙතෙන්ද තමයි ගැහුවේ මූල මධ්‍යම කාරිකාවේ නාගාර්ජුන පාදේ. ඔක්කොම රිලටිව් කිව්වා. ඇබ්සොලියුට් මොකක්වත්ම නැහැ. අබිනිවේෂණය කරන්න මොකක්වත්ම නැහැ. නිර්ගුණ தත්වයට සාපේක්ෂයි සුගුණ தත්වේ. අපිට මෙතන භූතෙක් ඉන්නවද නැද්ද කියලා පේන්න නම් ඒක පෙරත ගඳ ඉන්න එපායි.
නැත්නම් හූ කියන්න එපායි. නැත්නම් වෙවුලන්න එපායි. එතකොට දන්නවා මෙතන භූතෙක් ඉන්නවා කියලා. භූතයට ඉන්න පුළුවන් නේ නිර්ගුණව. ඉන්නවනේ. කොහොමද දන්නේ ඉන්නවද නැද්ද කියලා? ඒතකොට ඒක බලවේගයක්ද සතෙක්ද? දැන් ඉස්සල්ලාම මේ ලෝකේ ප්‍රාණය හටගත්තේ පිටපැත්තකින් ප්‍රාණය ඇවිල්ලාද? එහෙම නැත්නම් ඇමයිනෝ ඇසිඩ් ගොඩ ගහිලා හැඩයක් ඇවිල්ලා ජානයක් හටගත්තාද? ඉතින් මේ දවස්වල වීදම් කරනවා කියලා කෝටි ගාණක් මේ පෘථිවි තලයේ තියෙන සියලුම රසායනික ද්‍රව්‍ය වලින් ප්‍රාණය ඉබේ හටගත්තාද? නැත්නම් පිට තැනකින් ආවද? ඉතින් බුද්ධ ජනස බොහොම ලස්සන කියලා තියෙන අග්ගඤ්ඤ සූත්‍රයේ සහ සත්ත්ව සූර්යගමන සූත්‍රයේ පිටින් බ්‍රහ්මයේ ආවයි කියලා. ඉතින් ඒක තමයි අද විද්‍යාව. ඒ කියන මිනිස්සයා විද්‍යානුකූලව ඒක හොයාගත්තයි කියලා නොබෙල් ප්‍රයිස් දීලා ඌ කෙරුවේ බුදුහාමුදුරු කියද්දී කොපි කරපු එක විතරයි. ලංකාවේ ඉන්න කිසිම කෙනෙකුට එහෙම තැනකට ගිහලා නැහැ. ඒකාන්තයෙන්ම ආවේ පිට රටක ඉඳලා පිට දේශයක ඉඳලා කියන්න බෑ අපි කිව්වට ගණන් ගන්න නැහැ. මොකද අපිට ලොකු ලැබ් එකක් නැහැනේ. අපි ලස්සන සෙක්‍රටරි කෙනෙක් නැහැනේ. ඒව ලියන්න. අරුන් කරන්නේ මේක පොඩ්ඩක් කොපි කරලා. ඉතින් අපි බල්ලා කිව්වා යක්කෝ සාහකි මියකා ලැබ් එකෙන් හොයාගෙන තියෙනවනේ මේ ප්‍රාණේ ආවේ පිටරටින් කියලා. අපි ත්‍රිපිටකේ පැත්තක තියලා අරක කෙල ගගා කියවනවා. කොච්චර කියවන්න ඕනද බලන්න අරු ගහලා තියෙන කෙප්පයක් කියලා කොපියක් කියලා බලා ගන්න. ඉතින් අපි භික්ෂූන් වහන්සේලා අඩු ගන්න භාවනා කරන අය මේ හොයන දේ එන්න සුද්ධ විවි ගිහිලා සුගුණ තත්වෙන් නිර්ගුණ තත්ත්වයට වැටෙනවා. නිදර්ශන තත්ත්වෙන් අනිදර්ශන තත්ත්වයට වැටෙනවා. සුප්පතිටිත තත්ත්වෙන් අපපතිටිත තත්ත්වයට වැටෙනවා. මේක සතියට වෙන හැටි බලන්නකෝ. සතියේ සුපතිටිත සතියක් ඕනේ. අඛණ්ඩ සතියක් ඕනේ. එතකොට පේනවා අන්තිමට සතිය කැඩලා ගිහිල්ලා අන්තිමට අපපතිටිත සතියක්. ඵලයන් කිව්වත් එන සතියද. එතකොට මේ මිනිස්සේ ගාව සදාචාරයේ හිටීද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා වග වෙයිද? එහෙම කෙනෙක් මේ මොළ සතියටවත් වග වෙන්නේ නැති එක ගුරුවරයා එනකොට සැලුට් එක ගහන්න වග වෙයිද? එහෙම නැත්නම් ප්‍රශ්නේ තියෙන ලෝකේ තියෙන සදාචාර ධර්ම පිළිගනීද? ඉතින් ලොකු සාංශ කිව්වා මේ ආදර්ශයත් යන්න ඕන නිසා පිළි අරගන්නයි කිව්වා. අපි මැරුණාට පස්සේ මිනිස්සු බයිනවනේ. නැත්තම් මොකාටවත් මායින් කරන්න ඕන කම නැහැ. මේ අනිදසන தത്വෙට අපතිටිත தത്വෙට නිර්ගුණ தത്വෙට යනකොට ඔය පවතින ලෝක සදාචාර නීති නිසායි අපි මේ සංසාරයට අහු වෙලා තියෙන්නේ. ඔය එක එක්කවත් දැනගෙන නෙවෙයි ඕවා කරන්නේ. දේව නිර්මාණවාදීන් කියනවා මේ හීනෙන් දැකලා ගේබ්‍රියෙල් ඇවිල්ලා පෙන්වයි කියලා. බුදුරජාණන්සේ එහෙම බබා නලවන කතා අපිට කියලා නැහැ. හැබැයි බුද්ධ ධර්ම කියනවා. මේ ආත්ම නියන් දකෝ ලබනාත් දිවි ලෝක යනවා. මේ පාරදීම භාවනා කරුවොත් මෙන්න පළවෙනි ධ්‍යාන 2 3 4 කියලා මේ කට්ටිය අනික් අයටත් බයිලා කතා කරනවා. ඒවා නැතිකම නෙවෙයි. මම එකක්වත් ඔලුවට ගන්න එපා. මේවා මගේ කියා ගන්න එපා. මේවා ලස්සනමයිලා. මල්ලි මේවා ලස්සන බයිලා අල්ලා ගනිලා මගේ කියපල්ලා. මේවා MS වනෑඬුගේ බණ. බුදුහාම කියන්නේ මම නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි මෙන්න බුදු බණ. මල්ලි මේවා ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලා ගනිලා. අද බුද්ධාම උගන්වන්නේ ඔච්චරමනේ. දහම් පාසලෙත් උගන්වන්නේ ඔච්චරයි. පිරිවෙනෙත් උගන්වන්නේ ඔච්චරයි. පන්ති ඉස්කෝලේට ගියත් උගන්වන්නේ ඔච්චරයි. බෞද්ධ සංස්කෘතිය කියලා හිතන්නේ ඔච්චරයි. මල්ලි මේවා ලස්සන බයිලා අල්ලා ගනිලා මගේ කියපල්ලා. මේ කියනවා බුදුජානනාංශේ යස්ස තේනාබි ජානාබි යම්පි නිසාය ජහයති. එයා භාවනා කරන්නේ මොකක් අල්ලගෙනද කියලා දන්නේ නැති උත්තමයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. අපේ මිනිස්සු කියනවා මේ ආට කිසිම චාරයක් නැහැ. ඒ ගියාම මේ වගේ, මේ ගියාම මේ වගේ මූට කිසිම තේමාවක් නැහැ, පදනමක් නැහැ, අල්ලගන්න වලිගයක් නැහැ කියලා නෙතියින්. දීයම් බුදුන් වඳින්නේ ඒකට. දවසක් වැරදි කරපිකේ කවුනාට රජුරන්ට ෂුවර් නැතුළු ඇත්තටම රාජද්‍රෝහියෙක්ද කියලා. මූට මාට දඬ දෙන්නේ නිම කරා. ඊට පස්සේ ඌට කිව්වලු මේ උඹ මම්බට මම සතෙක් දෙනවා ඌ මරණ තාලෙට උඹ මරනවා. මම මරණ හැටි කියන්නේ නැහැ මරණ දඬේ නියමයි කියලා. කිල්ල රජුරෝ මේ කොටුවකට ඌරෙක් දාලා ගලු මරපේලා ඌ වලිගෙන් අල්ල ගැහුවලු පොළවේ. මේ මිනිහගේ වලිගේ නෑනේ අකුසල ගහන්නේ. අපි කරලා තියෙන්නේ බුද්ධ ධර්මයට වලිගයක් තියලා තියෙනවා. අල්ලගන්න. මගේ කියන්නේ. ඕකෙන් තමයි උසල ගහන්නේ. ගිය ආපාරේ පැතිරේ ගන්ධස්තරේ කිව්වා වගේ ලන පාරක හුස්ම හුලඟක්වත් යන්න පා සතේ කුරුල්ලෙක් ගියා වගේ යන්නේ. මූදේ නැවක් ගියා වගේ යන්නේ. ගියාට පස්සේ ගිය පාර හොයන්න බෑ.
අපි එම නෑනේ රම්පත්ති රෝල ලියනවා ඊගා પરම්පරාවට දෙනවා බූදලේ වශයෙන් මේක කරපන් කියලා ඒ කිසිම දෙයක් සත්‍ය නෙවෙයි. ඒක යම් ප්‍රමාණයකට අර පාර දෙවැත්ත පිටු පහඟටවල් දෙකක් වගේ පාර පෙන්නනවා. හැබැයි පහන කියන්නේ නිවන නෙවෙයි. ඒකෙන් ඉංගියක් තියෙනවා. ඉතින් ඒක නිසා අද අපි ඇවිල්ලා ඉන්නේ පොතේ හොඳම මැදහත් තැනකට. ඉතින් මට ලොකු දැන් හිතන මම ඥානන්ද සංස කියනවා කරුණා කරලා මේකයි ඒ සංකරාචාර්ය ලියපු ගාථා පද 40යි සංස්කෘත ගාථා 40ක් තියෙනවා. ඒ ධ්‍යාන යෝග කර්ම යෝග කරන්න එපා ක්‍රියා යෝග භක්ති යෝග මම කියන්නේ කර්ම යෝග කියන මට පැටලිලා තියෙනවා. ඒ ටික කරන්න එපයි කියලා. අද පන්සලෙන් කියන්නේ ඔච්චරමයි. මම භාවනා කරන්න ගිහිල්ලා පෙර දිනේ සුබෝධාරාම භාවනා කර ඉඳලා මම ගියා කරන කුඩා උඩුවේ. ගිහිල්ලා එතනilla මුළු රෑම අපි සාකච්ඡා කර ඉඳලා වෙන වැඩසටහන වෙනස් කරලා සාකච්ඡාවකට ගියා. බස් එකෙන් නැගගට පස්සේ සිල් ගත්ත කට්ටිය මයිත් එක්ක නැගලා ඊට පස්සේ කිව්වා මහත්තයාට හරියන්නේ නැහැ මෙතන. මහත්තයා යන්න අසවල් ස්ථානෙට එතන උගන්වනවා. මෙතන යන්නේ වෙන වැඩපිළිවෙලක් කියලා. ඒ නැති වෙන්නේ නැති මම හිතන්නේ. පස්සේ මම ධම්මික හමුරට ගිහින් ඊට පස්සේ එතන ඵලයන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැනගනින් එක ගුරුවරයෙක්වත් අල්ලන්න එපා. එක ධර්මයක්වත් අල්ලන්න එපා. දැනගෙන මේ වැඩේ කරනවා නම් මොනවත් උඹට වෙන්නේ නැහැ. ඒ ගුරුවරයා මට කිව්වේ මේ කුඩාවුඩුවේ ගියාට පස්සේ මම විතරයි විශ්වවිද්‍යාලය යන කෙනෙක් ඒ දවස්වල භාවනා කරේ. මට කතාලේ කිව්වා මේ ලස්සන වටිනා ජීවිතේ විනාශ කරගන්න එපා භාවනා කරලා. භාවනා කරන්න ගියොත් එක්ක පිස්සු හැදෙනවා. ඒ නිසා ජීවිතේ නැස් වෙනවා. ඊට මම යාට වැඳලා ඇත්තටම උනේ එයා ලස්සන පත්‍රිකාවක් අච්චු ගාවා පෝස්ට් කාඩ් එකේ අච්චු ගන්න. ඒකල පෝස්ට් කාඩ් 100ක් print කරලා මට තමයි පිළිගන්නේ. එයා තමයි මගේ ගුරුවරයා. හැබැයි පිළිගන්නේ මට. ඒ තරම් පිංවන්තයි ඒ මහත්තයයි කාලේ. ඕම් බලන්න වැඩි. පස්සේකට ආවට පස්සේ කෝ ඔය ළඟට යන්න එපා වෙන තැනට යන්න කියලා. ධම්මිකාවරු කියන්නේ කිසිම ගුරුවරයෙක් අයින් කරන්න එපා. හිටපු දෙන් හැබැයි ওই ගුරුවරු කියන්නේ ඒගොල්ලෝ තහවුරු වෙන්න හදන්නේ ගෝලයා මාර්ගයෙන්. යන්න එපා. ඉතින් ධම්මික හඳුර කවදාකවත් මාව වැල්ලුවේ නැහැ. මාව අල්ලන කිසි කෙනෙකුට මම මායින් කරන්නේත් නැහැ. මම කාටවත් අල්ලගන්න දෙන්නෙත් නැහැ. මං හිතුවා මං තැහෙන් දුර්වලයි යති. පුළුවන් තරම් මේ මොකටද භාවනා කරන්නේ දන්නේ. ඒ වෙලාවේ සද්දයක් කරන සද්ද භාවනා කරපන්. වේදනාවක් කරන වේදනාව භාවනා කරපන්. ආනාපානෙ කරන ආනාපානෙ භාවනා කරපන්. ඉතින් මේ අනුරාධපුර ඉඳදී එක මහත්තයෙක් කතා කළා කිව්වා සාංශ ආනාපානෙ කරනකොට ආස්වාස් ප්‍රස්වාස් දෙක බලලා යන්න පුළුවන්. කැඩි කැඩි යනවා බලන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ බලන්න පුළුවන්. නහය බලන්න පුළුවන්. උගුරේ බලන්න පුළුවන්. පපුවේ බලන්න පුළුවන්. කොහෙද බලන්නේ? එතකොට ඒ පන්ති මේ දහම් පාසල ගුවන් මාත්‍ය කිව්වා ඕක කියලා තියෙනවානේ කෙලින්ම ආස්වාස් ප්‍රස්වාසයේ බලන්න කියලා. කිව්වට ළමයි කතාලේ කිව්වා ආස්වාස් ප්‍රස්වාසයේ මොනව බැලුවත් කමක් නැහැ. ඒකේ Tamanට පේන දේ බලන්නේ. ඉතින් මම කිව්වා මේ දැන් යා ඇහුවේ ප්‍රශ්න මෙහෙමයි බුදුහාමර සමසතලිස් කර්මස්ථාන කියලා දීලා තියෙනවා. ආනාපාන ඇතුළත් මෙච්චර ප්‍රදේශ තියෙනවා. මොකටද හිත යොදාන්නේ? මම කිව්වා ප්‍රශ්න 40ක් ඔයාලට සමසතලිස් කර්මස්ථාන. භාවනා දාන්න මිනිහට ඒක උත්තරයක්. මොකක් හරි එකක් කරන්නකෝ. මොකක් හරි එකක් කරන්න නරක නෑනේ. ආනාපානෙ කරන. ආනාපානෙ කරනකොට හිත හැමතැනම විචාරය කතාලිකෝ කොහි තිබ්බත් ආනාපානෙනේ. මං ඊට පස්සේ කිව්වා මේ ප්‍රශ්නේ ආපු නිසා මම මේ කියන්නේ ආනාපානෙ පැතිකඩ තුනක් තියෙනවා පාවොක්සයිඩ් කිව්වා. හුස්මේ හිත තියෙන්නේ සද්ද නෙවෙයි වේදනාව නෙවෙයි හිතවිලි නෙවෙයි ඒක ආනාපානය. දෙක ඒ ආනාපානෙ වදින්නේ බඩේද නාසිකාග්‍රේද කියන දෙක ආනාපානෙ. හැප්පෙන තැන. තුන ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි. ඒකත් දන්නවනම් ඉතින් ආනාපානෙ ඔච්චරයි තියෙන්නේ. හුස්ම ගන්නවා සද්ද වේදනා හිතවිලි නොවේ නම් සමතේ කියලා කියනවා. හැපෙන තැන දන්නවනම් ඒ පිට ආශ්වාස ප්‍රශ්වාස දෙකක් දන්නවනම් ඊ පිට විපස්සනා කියනවා. ඒක කියන්න එපයි කියලා කිව්වා පණ්ඩිත ස්වාමීන් කතා කරනකොට අහගෙන ඉන්න. එනිස ආනාපාන කියන්නේ මේකයි කියලා කියන්නේ කිව්වොත් ඊට පස්සේ පිම්බි මං කෝකනේ සමගුල නිසා තමයි පාවොක්ස් මහසි සයඩෝ පිම්බි මැකිලිම කියන්නේ. මේ මිනිස්සු ආනාපානය කරනකොට හම්බ වෙන හැම දෙයක්ම ප්‍රශ්නයක් කරගන්නවා. හුස්ම දිග කෙටි බලන්නද වම ආශ්වාස ප්‍රශ්වාස බලන්නද පඨවි ආපෝ තේජෝ බලන්නද නාසිකාග්‍රේ බලන්නද උගුර ඇතුලේ බලන්නද පපුව බලන්නද පෙනහැල්ල බලන්නද මේ අතින් මේ ආධුනික හරිය අසරණයි. ඒකට වික්තව ප්‍රතිබල උත්තර දුන්නේ නැත්නම් එයා ගුරුවරයා අතාරිනවා ආනාපානිය අතාරිනවා භාවනා මධ්‍යස්ථානේ අතාරිනවා. ආයෙ ගිහිල්ලා ආයෙ කටුලන්දක පැටලෙනවා. කොයි හරි කයේ හිත පිහිටියා කියන එක. මේ අහවල් දෙය අල්ලන්න එපයි කියන එක. ඉතින් මං කියෝ ඒක හරි අමාරුයි. එදා කරපු පැය තුනේ වැඩ පිළිවෙල කරන්න බෑ. හැබැයි දිගට කරනකොට යම් ප්‍රමාණයක් කරන හොඳටම අල්ලන්නේ පොඩි ළමයි ටික.
පොඩි ළමයින්ට හොඳට තේරෙනවා මේ භාවනා ගුරුවරු මේක වණ කරන හැටි. මොකේක හරි හිත ඇතුළට ගන්න කියලා. ඉතින් ඒකකොට භාවනා කරන්නේ මොකේද කියලා දන්නේ නැහැ. භාවනා කරන්නේ මොකේට යන්නද කියන එකවත් දන්නේ නැහැ. දන්නවනම් දෘෂ්ටි හයක් තියෙනවා. හම්බුණාද? අනේ වාක්‍යය කියවන්නේ දැන් චන්ද්‍රතාම පොඩක් උගුරු පාදන්න වෙයි මගේ උගුරු රිදෙනවා දැන්. සබ්බවසව සූත්‍රය මජ්ක්‍ධිම නිකාය මූලපරියාය වග්ගය. පිටු අංකය 22 ඡේදය 10. තස්ස එවං අයෝනිසෝ මනසිකරෝතෝ චන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි uppajjati. අත්තිමේ අත්තාති වාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි uppajjati. නත්තිමේ අත්තාති වාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි uppajjati. අත්තානාව අත්තානං සංජානාමීති වාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි uppajjati. අත්තනාව අනත්තානං සංජානාමීති වාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි uppajjati. අනත්තානාව අත්තානං සංජානාමීති වාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි uppajjati. අතවා පනස්ස එවං දිට්ඨි හෝති. යෝමේ අයං අත්තවාදෝ අත්තාවාදෝ වේදෙය්‍යෝ. తත්‍ර කල්යාණ පාපකානං කම්මානං විපාකාං පටිසංවේදේති. සෝඛෝ පනමේ අයං අත්තා නිච්චෝ ධුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමං තතේව ටස්සතිති. ඉදං උච්චති භික්කවේ දිට්ඨිගතං දිට්ඨි ගහනං දිට්ඨි කන්තාරෝ දිට්ඨි විසූකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජනං. දිට්ඨි සංයෝජන සංයුත්තෝ භික්කවේ අසුතවා පුතුජ්ජනෝ න පරිමුච්ඡති ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් උපදී. මේ මානසිකාර්යන කාරෝති කියන පදේ තමයි මෙනෙහි කරනවා කියලා අපි හරි ගසන්නේ 100%ක්ම නැහැ. දැන් මේ කියපු මේ සූත්‍රයේ සමා වෙන්න මේ සංකල්ප සහ යථාර්ථයේ සංලක්ෂයක් තියෙනවා. මෙතර සංඥා කියලා කියන්නේ මානසිකාර්ය කියලා. 75 වෙනි සංලක්ෂය මේ ඡේදවල සංඥාව ඇති කියන නමෙන් අදහස් කරන්නේ ජායති ධාන වඩයි මානසිකරෝති මෙනෙහි කරයි යන වචන බොහෝ දුරට සමාර්ථාර්ථව යෙදී ඇත. මේක ඔළුව පිස්සු වට්ටන වැඩක්. සංඥාව කියන්නේ මානසිකරේ සංඥාවේ මානසිකාරය හරි ගියා නම් ධානය. දැන් පේනවා ධානයක් හරි ගියාම දෘෂ්ටි 6ක් හට ගන්නවා. සංඥාව හරි ගියාම මානසිකාරය හරි ගියාම ධානය හරි ගියාම ඒකට දෘෂ්ටි 6ක් හට ගන්නවා. ඒව මොකක්වත්ම නැහැ. ඔය බීඩියක් ගන්න සුරුටුවක් ගහගෙන කුඩු කියලා ඉන්න කයිටියට. ඌට සංඥාව තියා සමාධියවත් නැහැ. ඌට කවදාකවත් ධාන ප්‍රශ්නයක් නැහැ. මානසිකාර ප්‍රශ්න නැහැ. මානසිකාර කියන්නේ පිස්සු වඳුරු හිතක් තියෙන කිසි දෙයකට ඇලවිලා නැහැ. ඒක නෙවෙයි මේ අගේ කරන්නේ. හිත කොයි හරි දිශාගත වුණා නම් අනිවාර්යයෙන්ම දෘෂ්ටියක් තියෙනවා. දිශාගත කරලා අහුවෙලා තියෙන දෘෂ්ටිය මොකද්ද කියලා අහගන්න චන්ද්‍රතහමසුයි කටහඬට. මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරින් එක්තරා දෘෂ්ටියක් උපදී. මාගේ ආත්මය ඇතැයි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට ශාශ්වත දෘෂ්ටිය උපදී. ඒ කියන්නේ මම සිල් රකින්න නම් පිරිසිදු වෙන්න මම එක්කින්න එපායි. ඒක සාමාන්‍යයෙන් ditthi visuddhiyට සීල විසුද්ධියට අවශ්‍යයි. ඒ නිසා මම ඉන්නවා මම දන් දෙනවා මම අම්මා තාත්තා සලකනවා මම හොඳයි මම නරකයි මම දන් දෙන්නේ ආදි වශයෙන් උංග දෙනකොට එන්නේ විශේෂයෙන්ම ආශියා කරේ ඉන්නාගේ ගොඩක් තියෙන්නේ මම වෙමි. එයා තමයි මේ සදාචාර සම්පන්න වෙන්නේ. නැත්තම් මමික් නැත්තම් සදාචාර සම්පන්න වෙන්න බෑ. ඒ නිසා සත්තු තුල මම වෙමි කියන එක තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක බොහොම ඔද්දල්. ඒ සතාට මේ තමන්ගේ දරුවත් එක්ක කාමයේ රමණීය කරනවා ඇඳුන් නැතුව ඉන්නවා යන කක්ක කරනවා චූ කරන උට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා උට සීලයක් ගැන අදහසක්වත් නැහැ. ඒ නිසා උට කවදාකවත් මේ මාව පෝෂණය කර ගැනීමක් නැහැ. උට කාමයේ හදා ගන්න ඕනකම තියෙනවා. ජාතිය බෝ කරන්න අවශ්‍යතාවය තියෙනවා. පරිසරයට අනුව හැඩ ගැහෙන්න අවශ්‍යතාවය තියෙනවා. අරසටින් එහාට නැහැ. දැන් මේ මිනිස්සෙක් සද්ධා සම්පන්න වෙලා ශීල සම්පන්න වෙලා සීලෙන් එහාට ගිහලා මානසිකාරයට හිත දානවයි කියන්නේ ඉතින් 70ක් විතර කෙලස් කැපිලා. ඒ වෙනකොට මමෙක් ඉන්නවා කියන එක තමයි සස්සත දිට්ඨිය කියලා කියන්නේ. මාගේ ආත්මය නැතයි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට උච්ඡේද දෘෂ්ටිය උපදී. මේක හුඟක් වෙලාට බටේර චින්තනයේදී මමෙක් නැත්තම් මම සතෙක් මරනවා කියලා වෙන්න බෑනේ.
එයාටත් මමෙක් නෑ මටත් මමෙක් නෑ. අපි පිහියෙන් අනින්නේ හතර මහා ධාතුන්ටනේ. අකුසලයක් වෙන්න බෑනේ. මම මේ හතර මහා ධාතුන් එකතු කරනවා. ඉතින් එහෙම කරන අය හරියට එනවා පැය ගණන් මගෙන් වෙලා විල්ලනවා ස්වාමීන් වහන්සේ ආත්මයක් නැහැ. හැබැයි මේ ආත්මේ නැහැ කියලා තියෙන්නේ දෘෂ්ටියක් එයාට. ආත්මේ නැති බව දැනගෙන හේතු කාරණා ඇතුව නෙවෙයි. ඉතින් ඒකේ ඉන්න අය තමයි ඔය කමඨාන් සුද්ධ කරන්න ගියාම මට සාමාන්‍ය කට්ටියත් එක්ක කමඨාන් සුද්ධ කරන්න බෑ. මට විශේෂයෙන් විනාඩි 5ක් ඕනේ. මොකද මම හයි ක්ලාස්, හයි ෆයි. මේ සාමාන්‍ය මිනිස්සු කමඨාන් සුද්ධ කරන්නේ ඔබ වහන්සේගේ මේ නිකන් සාමාන්‍ය පාන් කන කට්ටියනේ. අපි පාන් කන, අපි කේක් කන්නේ. මට ඕනේ විශේෂයෙන් ඔබ වහන්සේට කියන්නේ පටන් ගන්නකොටම මං අම්මයි ඉපදෙනකොට මට ආත්මයක් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. මම දැන් භාවනා කරනකොටත් ආත්මයක් නැහැ. ඉතින් පටන් ගන්නකොට මත කාලා බලන් ඉතන ඔළුව අම් දෙකක්ද තියෙන එකක්ද කියලා. ඉතින් එහෙම කට්ටියේ කමඨහන් වාර්තාව පළවෙනි වාක්‍යෙම අල්ලන්න පුළුවන්. කවදාවත් මූල කර්මස්ථාන ගැන කතා කරන්නේ නැහැ. කවදාකවත් මානසිකාරයේ මූල කර්මස්ථානට යෙදුවද කියන එක ලියන්නේ නැහැ. කවදාකාරී මානසිකාරයේ යෙදුවට පස්සේ මූල කර්මස්ථානේ වැටුනේ මෙහෙමයි කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ කියන්න දෙයක් නැහැ නේ මම ඉක් නැහැ නේ. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මට සාතිකයට අස්සම් කරන්න මම සෝවන් කියලා. විනාඩි 5ක් යන්නේ ස්වාමීන් වහන්සේ. නැද්ද මං ආන්නේ? මං ආන්නේ නැද්ද? මම ඉක් නැහැ. මොන්නම තාලින්වත් ගොඩ ගන්න. හැබැයි මේ ගොඩ ගන්න බෑයි කියන්නේ නෙමෙයි මේ වාක්‍ය ලියලා තියෙන්නේ. යට හේතු ගන්නන්න ඕනේ ඔබ සීලේ රකින්නත් ඉස්සර වෙලා මම ඉක් නැහැ කියලා පටන් අරගත්තාම ඔන්න දෙක. වරහන් ඇතුලේ සංඥා ස්කන්ධ සංඛ්‍යාත මම්ම තද අන්‍ය සංඛ්‍යාත තදන්‍ය ස්කන්ධ සංඛ්‍යාත ආත්මය හැඳින ගනිමි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. සංඥා ස්කන්ධයෙන් තමයි වැඩ යන්නේ. ඒ වාක්‍යය අතින් දාපික කටුවාචාර්ය වංශේලා ඒක කියවන්න සූරංගම සූත්‍රය. සංඥා විපල්ලාස ආපු කට්ටිය අද පිස්සු කෙලින හැටි. ඒක සාමාන්‍යයෙන් වචනේ හෝ සංස්කෘතයේ සිංග්‍රීසියෝ පරිවර්තනේ කිව්වට තේරුම් ගන්න බෑ. පස්සේ බිකු බෝධිට මං ගිහලා කතා කරලා පස්සේ මට දුන්නා එකේ ලොකු පරිවර්තනයක් ඉංග්‍රීසියට දාපු එකක්. ඒක මට හිතුණා සිංහලට දාන්න ඕනේ කියලා. මම ඔය විදිහට සාකච්ඡා කරත් මං කිව්වා සිංහලට දාපු එකක් තියෙනවා ගුණපාල ධර්මසිරි මහත්තයා. 10 පොලක පෙන්නනවා සංඥා විපල්ලාස වෙන හැටි. වට කියන්නේ උපක්ලේශ වෙන හැටි. අපි අද ඉන්නේ මොනතරම් උපක්ලේශයද කියලා ඒක ලස්සනට ලියලා තියෙනවා. ඔය පය දාච්ච බල්ලෝ වගේ භාවනාවේ නටන කට්ටියක් ඉන්නේ. මට ආත්මයක් නැහැ. මට මොකද්ද මට පින් කරලා වැඩක් නැහැ. මට පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ. සංස්කෘතියක් නැහැ. මම කෙලින්ම යන්නේ ශුන්්‍යත භාවනාවට. මං යන්නේ අප්පනහිත භාවනාවට කියලා ඔන්න වැඩ පටන් ගන්නවා. මෙන්න බුදුරජාණන්සේ පෙන්නනවා එහෙම කට්ටිය පටන් ගන්නකොටම දෘෂ්ටියක ඉන්න හැටි. වරහන් ඇතුලේ සංඥා ස්කන්ධ සංඛ්‍යාත මම්ම තද අන්‍ය ස්කන්ධ සංඛ්‍යාත අනාත්මය හැඳින ගනිමි. මම සංඥාවෙන් බලනවා රූපෙට ආත්මයක් නැහැ කියලා. වේදනාවට ආත්මයක් නැහැ. සංඥාව කියන එක සංඥාවට පේන්නේ නැහැ. සංස්කාර වලට ආත්මයක් නැහැ. විඤ්ඤාණයට හැබැයි මිනිහා ඉන්නේ සංඥා විපල්ලාසෙක් කියලා එයා දන්නේ නැහැ. ඉතින් ඒක දැනගන්න බැරි නම් කර්මස්ථානාචාර්යවරයාට එයා කර්මස්ථානාචාර්යව හිතනවා මෙයා සෑහෙන පොරක් තමයි කියලා. අද ඒක තමයි වෙලා තියෙන්නේ. ඊළඟ එක අනාත්ම වූ වරහන් ඇතුලේ සංඥා සංඛ්‍යාත වරහන් වහලා මම්ම වරහන් ඇතුලේ තද අන්‍ය ස්කන්ධ සංඛ්‍යාත වරහන් වහලා ආත්මය හැඳින ගනිමි. සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. එයා ඊට පස්සේ කියනවා සංඥාව තමයි පොර වෙලා කියනවා. උඹ එහෙම නෙවෙයි. මේ රූපේ මගේ මේ කයේ ආත්මේ තියෙනවා කියලා බලපන්. අත කැපිච්චාම කයට වේදනාවක් කෙනකොට වැදෙන්නේ නැහැටි. නෑ එහෙම බෑ. වේදනාව දිහා බලපන් ඕකේ ආත්මේ තියෙනවා කියලා බල සංඥාව හැංගිරයිලාට. සංස්කාර මම මේ පොතක් ලියනවා, චෛත්‍යයක් හදනවා, නිර්මාණයක් කරනවා. ඕක තුල ආත්මේ ගන්න හදන මගේ චෛත්‍ය හොඳ අර එකට වැඩිය කියලා. එතන විඥානේ මම මම නොයි. টොප් එකට අල්ලතයි. හැබැයි සංඥාව පේන්නේ නැහැ කියන එක එතන පේන්නේ නැහැ. ඉස්සර තියෙන සංඥාව අනිත්‍යවට නැහැ කියලා පෙන්නන ආත්මයක්. දැන් තියෙනවයි කියලා එකක්. ඊළඟ එක යලිදු ඔහුට මෙබඳු දෘෂ්ටියක් වෙයි. මාගේ යම්මේ ආත්මයේ බණනුයේ වාක් කර්ම කරනුයේ සුවදුක් විඳ ගනුයේ ඒ තන කුශල අකුශල කර්ම විපාකය විඳීද මා සතු මේ ආත්මය වනාහි නිට්ටයය තහවුරුය සාර්වකාලිකය නොපෙරළෙන ස්වභාව ඇත්තේය ශාස්වතිකයන් මෙන් නොවෙනස්ව සිටිනේයයි කියයි. වැරදුනා අපිට. ඔය කියලා කියන්නේ භවංගේ.
අපේ අටුවාවට හෝ අපේ අභිධර්මයට කවදාකවත් භවංගේ නැතුව විස්තර කරන්න බෑ. ස්ථිරව පවතින ඩේටම් ලයින් එකක් ඇඳගත්තා මේගොල්ලෝ. එනිකවා ඉපදිනකොට තියෙන භවංගෙම තමයි තියෙන්නේ. නින්දට ඉස්සරත් ওই භවංගෙමයි, නින්දින් පස්සෙත් ওই භවංගෙමයි. භවංගේ කියලා එකක් තියෙනවා කියන එක ඉතින් සත්‍යචන්ද්‍ර මහත්තයා විමසනවා. භවංගේ කියන වචනය බුදුහාමුදුරු දේශනා කළා නෑ. භවග්ග කියන වචනේ පෙන්ලා දීලා තියෙනවා. සංයග්ග කියන වචනේ දේශනා කළා තියෙනවා පොට්ටපාද සූත්‍රයේ. ඊට පස්සේ ඥානানন্দ සාංශේ ඒක සංලක්ෂයක් වශයෙන් ඉදිරිපත් කළා තියෙනවා. නමුත් සරච්චන්ද්‍ර මහත්තයා සෑහෙන විමසුමක් කරනවා මේ භවංග කතාව. භවංග කතාව කියලා කියන්නේ මේ ඔක්කොම පටන් අරගන්නවා මේ චිත්‍රය අඳින කොලේ වගේ එකක්. ග්‍රාෆික y axis වගේ එකක්. ඩේටම් ලයින් එකක් තියෙනවායි කිය. 5 කියුන්නේ මම ඕක කියලා චන්ද්‍රතහම තමයි මට එක දවසක් කියලා දුන්නේ. 5 1 2 3 4 පිළිවෙලට කියන්නේ 1 ආස්වසස්වත දිට්ඨිය 2 උච්ඡේද දිට්ඨිය 3ට එනවා මම්ම අන්‍ය වූ මේ ස්කන්ධ සංඛ්‍යාත ආත්මය හැඳින ගනිමි. සංඥාව. ඔව්. සංඥාව කියනවා නෑ ඒක 3 නෙවෙයි. ඒක පස්වෙනි එක වෙන්න ඕනේ. නෑ සානස් දැන් මුලම එක තියෙන්නේ උච්ඡේද දෘෂ්ටි මේ සාස්ත්‍ව දෘෂ්ටිය. මාගේ ආත්මය ඇතයි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ශාස්ත්‍ව දෘෂ්ටි උපදී. ඒක පළවෙනි එක. ඊළඟට මගේ ආත්මය නැතයි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට උච්ඡේද දෘෂ්ටි උපදී. ඒක 2. 3 වරහන් ඇතුලේ තියෙනවා සංඥා ස්කන්ධ සංඛ්‍යාත මම. අන්‍ය ස්කන්ධ සංඛ්‍යාත ආත්මය හැඳින ගනිමි. සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටි උපදී. වශයෙන් මේක ලියලා තියෙන්නේ ආත්මය හඳුනා ගැනීමේ ප්‍රයත්නක යෙදෙනවා. මට ආත්මය තියෙනවා කියලා ආත්මය හඳුනා ගැනීමේ ප්‍රයත්නයක්. අන්න හරි. ඔව්. ඊළඟට 4 වරහන් ඇතුලේ සංඥා ස්කන්ධ සංඛ්‍යාත මමම අන්‍ය ස්කන්ධ සංඛ්‍යාත අනාත්මය. එතකොට ආත්මය ඇති මම අනාත්මය හඳුනා ගැනීමේ ප්‍රයත්නයක් කරනවා. ඒක 4. ඊළඟට 5 අනාත්ම වූ දැන් පටන් ගන්න අනාත්මෙන්. අනාත්ම වූ සංඥා ස්කන්ධ සංඛ්‍යාත මම අන්‍ය ස්කන්ධ සංඛ්‍යාත ආත්මය හැඳින ගනි. ඒකයි තුන්වෙනි ටිකේපකයි බොහෝම සමානයි. ඒක සසද්දිටි පැත්තට වැටෙනවා. ඉතින් මෙතයි තාම සියුම් අර්ථ ඡායා 5ක් පෙන්නනවා මේකේ. ඔය අර්ථ ඡායා 5 තමයි කමඨාන් වාර්තාවේ අපේ යන්නේ. පටන් ගන්නකොට කියනවා මම නැහැ කියලා පිළියෙන කමඨාන් වාර්තා තියෙනවා. මම කියනවා අල්ල ගන්න හදනවා. එනතම මමෙක් නැහැ අල්ල ගන්න හදනවා. සංඥාව පැත්තකට කරලා අල්ල ගන්න හදන ගතියක් තියෙනවා. සංඥාව ඇතුළට දාගෙන අල්ලන්න හදන ගතියක් තියෙනවා. ඒ සංඥා කතාව අටුවාවෙන් දාපු එකක්. ඒක සාමාන්‍ය විඥාණයෙන් තමයි මේ වැඩේ කරන්නේ. විඥානේ දාගෙන විඥානේ අනිත් කට්ටිය ආත්මයක් නැහැ කියලා පෙන්වන්න හදනවා. විඥානේ අයියා වෙලා අනිත් කට්ටිය ආත්මයක් නැහැ. හැබැයි විඥාණයට විඥානේ පේන්නේ නැහැ. මම දන්නේ ඒකයි සංඥාව කියලා මෙතෙන් බාරගත්තේ කියලා. හොයලා බලන්න පුළුවන්. ඒව තමයි මම හිතන්නේ ඇත්තටම අපි මේ බෞද්ධ යම් වශයෙන් අවශ්‍ය නම් පරිශ්‍රණය කරලා බලන්න තියෙන්නේ. මොකද බුදුරජාණන් ඔක්කොම කියලා තියෙන්නේ. මේ අපි මහා ලොකුවට මේ පරිශ්‍රණ කරාට ඒ එකකවත් අර භාවනා කරනකොට ලැබෙනකොට මම දැන් හුස්මේ ඉඳගෙන ආස්වාද ප්‍රසවාසයේ ඉඳගෙන සද්ද වේදනා හිතවිලි වල අනාත්මය බලන්න පුළුවන්. නැත්නම් සද්ද වේදනා වල ඉඳගෙන හුස්මේ අනාත්මය බලන්න පුළුවන් වෙනස් වෙන හැටි. ඉතින් විදිහට තඩමාරු වෙවි යන ගමනකට හුස්මෙම ඉන්න ඕනේ කියලා හෝ පිට යන්නම ඕනේ කියලා හෝ පිට ගිය කර පශ්චාත්තාප වෙන්න ඕනේ කියලා හෝ පශ්චාත්තාපේ නොවිය යුතුයි කියලා හෝ කියන්න බෑ. ඒ වෙලාවට යන්න හදන තැන දැන් මෙතන කාරණා 5 6 වෙනි එක තමයි මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය. අන්න එහෙමයි. 6 වෙනි එක එන්නේ යලිද ඔහුට මෙබඳු දෘෂ්ටියක් වෙයි. මාගේ යම්මේ ආත්මයක් බනනුයේ. ඒ කියන්නේ වාක් කර්ම කරන්නේ සුව දුක් විඳ ගනුයේ. ඒ තැන කුසල අකුසල කර්ම විපාක විඳීද. මා සතු මේ ආත්මය වනාහි නිට්ටයය. තහවුරුය. සාර්වකාලිකය. නොපෙරළෙන ස්වභාවය ඇත්තේය. ශාස්වතිකයන් මෙන් නොවෙනස්ව සිටිනේයයි කියයි. ඔය ඒක තමයි බටහිර ලෝකේ පුළුවන් තරම මේ පුනරුත්පත්ති කියන එකක් තියෙනවා. කල දේ ඵල දේ කියලා එකක් තියෙනවා කියලා අපි හිතනවා අපි ඒක තේරුම් අරන් ඉන්නේ කියලා නෑ. අපි තේරුම් අරන් තියෙන්නේ මේ අම්මා අප්පා කියපු නින්දා. එහෙම නැත්නම් අද මේ තියෙන ව්‍යසන අපේ කර්මේ. එහෙම නැත්නම් රජයෙන් කරපු එකක්වත් වැස නිසා අප එකක්වත් නෙවෙයි. තටමඬ දෙයක් නෑ. මේකට පිරුතු වෙන්න පුළුවන්. නමුත් කරන්න බෑ. ඉතින් ඔය 6 තියෙනවා නම් අර කියන විදිහට මේ පතිත්තාව මගේ විඥානයේ ප්‍රතිෂ්ඨාව ලැබලා තියෙන සාස්වතද අසාස්වතද ආත්මයක් ඇතුව නැතුව පෙන්වන්න හදනවද ආත්මයක් ඇතුව ආත්මය ඇතුව පෙන්වන්න හදනවද අනාත්ම විදගෙන ආත්මයක් පෙන්වන්න හදනවද කම්මසගත ඥාන සම්මාදිය. හැබැයි මේකේ එක කම්බිනේෂන් එකක් පෙන්වන්නේ නැහැ. අනාත්ම විදගෙන අනාත්ම බව පෙන්වනවා කියන කම්බිනේෂන් එක පෙන්වන්නේ නැහැ. ඒක තමයි අපිට ගන්න වෙන්නේ වැරදි අඩුම
ආරම්භක ශේෂයේ විදියට. සංඥාව අනාත්මයි. එහෙම ඉඳගෙන අනාත්ම බව බලන එකක් කියන්න බෑ. මොකද එතකොට ඒක තීසිසයක් හදන්න බෑ ඒකේ. නල් හයිපොතීසිසයක් එන්නේ ඒකේ. නැස්චාර්තවාදයක්. ඒක තමයි මෙතෙන්දි ගන්න තියෙන්නේ ආරක්ෂක දෙයි කියලා. ඒතර අනාත්ම වශයෙන් ඉඳගෙන සංඥාව ගන්නවා නම් කවුද සිල් රකින්නේ? කවුද අම්මට තාත්තට සලකන්නේ? කවුද ආත්මයට යන්නේ පින් කරන්නේ? කවුද බාරගන්නේ මයිලක පව් කරපුවා පින් කරපුවා තියනවා කියලා ප්‍රතික්ෂේප කරලත් බෑ. බාර ගන්නත් බෑ. ඉතින් ඒක බොහොම ලස්සනට අපන්නක සූත්‍රයේ අවුරුදු සූත්‍රයේ අපන්නක ජාතකයේ බුදුරජාණන්සේ විස්තර කරලා තිනවා. අපේ අටුවාව පැහැදිලි අර්ථකථනයක් දෙන්නේ නැහැ. අපන්නක සූත්‍රය අරන් කියවන්න මජ්ක්‍ධිම නිකායේ කොච්චර පටලවිලා ඉන්නවද කියලා අටුවාචාර්යන් වහන්සේලා කොච්චර එහෙම්මින් අතරමැදට මේ වරහන් ඇතුලේ වාක්‍ය දාලා මේ අපේ නිවන බේර ගන්න හදන හැටි. ඒක නෙවෙයි මේ කියන්නේ කියලා. ඒ වගේම තමයි Hindu ආගම තේරුම් අරගත්තොත් එහෙම අපි බුද්ධ ආගම පැත්තෙන් ඒ Hindu ශංකරාචාර්ය ඉතාමත්ම ගැඹුරින් බෞද්ධයට ටොක්ක්ක් කරලා පෙන්නනවා මේ කාරණා උඹලා දන්නේ නැහැ කියලා. මේ කාරණාව දැනගත්තොත් ශංකරාචාර්යයට Hindu කට්ටිය කියනවා මේක බුද්ධ ආගම්කාරයෙක් කියලා. බුද්ධ ආගම්කාරයෝ කියන මේක Hindu කාර්යයක් කියලා. Hindu ආගමට ශ්‍රමණ ධර්ම ඇතුල් කෙරුවේ ශංකරාචාර්යය. Hindu ආගමට තවත් බුද්ධ ආගමේ සුවිශේෂ ලක්ෂණ ඇතුල් කරා. හැබැයි බුද්ධ ආගම අකුල වල අරගෙන දිය කරලා ඇරියා. උඹලගේ බුදුහාමරට වැඩිය ඉහළින් මං ඉන්නේ කියලා. කොච්චරද කියලා කියනවනම් සියල්ලම බෞද්ධයෝ Hindu ආගමට ගත්තා. ඒගොල්ලෝ අන්තිමට මේ බුදුහාමර කියන්නේ අවතාරයක් කරගත්තා. දසවෙනි අවතාරේ ඊට පස්සේ තන්ත්‍ර යානය කියලා එකක් හදාගත්තා. මේ කාම සේවනය කරනකොට සතියෙන් හිටියොත් ඒ ශුක්‍ර මොචනේ වෙන වෙලාවේ එහෙම නැත්නම් ඒ සුරතාන්තයේදී සතියෙන් හිටියොත් නිවන තමයි කියලා. කාමෙන් තොරව තමන්ගේ අම්මයි හරි කාමේ හැසිරෙන්න ඕනේ. භගය නැත්නම් ඒ කට්ටිය කියනවා හොඳ වචනයක් දාලා කියනවා ගර්භාෂයට. ගර්භය තථාගත ගර්භ කියලා කියනවා. අපි මුලට ගියාම තමන්ගේ අම්මා එක්ක වුණත් කාමයේ හැසිරෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි දැනගන්නේ මේ කාමයේ කියලා කියන්නේ පුද්ගලාත්මයක් නෙවෙයි. ඒක මේ ලේවල තියෙන දෙයක්. එහෙම නැත්නම් කාම මිත්‍යාචාරයක් කියලා එකක් නැහැ. ඒ කට්ටිය ඒ තන්ත්‍ර කට්ටිය ගැහණි මිනිහා දෙන්නම එකම සරම අඳින්නේ. එකම කිමෝනාව අඳින්නේ. පින්ඩපාත යන්නේ මේ දෙන්න එකට. ඔය හිපියෝ හිටිය අර මේකක් කරන පස්සේ රජුරවන්න කේන් කියලා රජුරවන්න පුළුවන් නේ ගෑනු 600ක් තියානේ ඉන්න. ඒක කියන්නේ එක නිතරම හෙළුවෙන් එක ඇඳුම ඇඳගෙන ඉඳ ගියාම ඉතින් රජුරවන්න දැන 600ක් පුච්චලා මරලා තියෙනවා. ඒගොල්ලන්ගේ පොත් ටිකත් ඔක්කොම විනාශ කරලා තියෙනවා. පස්සේ බුද්ධ ආගමෙත් නිකායක් හැදලා තියෙනවා තන්ත්‍ර යානෙ කියලා. මහායානෙටත් එහා. ඒකේදී සදාචාර ධර්ම මොනවාක්වත් ගණන් ගන්න නැහැ. ඉතින් අර බටහිර ලෝකයේ අද තියෙන්නේ ප්‍රංශේ ඒගොල්ලෝ මේ දෙවියන් වහන්සේ පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට සාතන්ව පිළිගන්නවා. පිළිගන්න මෙහෙම නටනටයින්ද තමයි සාතන් කිය නටනයින්ද තමයි Hindu මිනිස්සු ගිහලා 60කට වෙඩි තියාන ගියේ. දෙල්ලම පිළිගන්නේ එකම දෙයියෝ. Hindu ආගමයි කතෝලික ආගමයි මුස්ලිම් ආගමයි යුදෙව්ව. Hindu ආගම නම් බ්‍රාහ්මණනේ. ඒ තුන් දෙනාගම. නමුත් දැන් අද ඒගොල්ලෝ රණ්ඩු කරනවා. ඒ සාතන් අදහන කට්ටියක් ඉන්නවා. ඊට කිට්ටු එකක් තමයි අහුරමදාස් කියලා කියන්නේ අසුරය අදහන. අහුරමදාස් තමයි ඔය මේ සරතුස්රගේ ධර්මයේ. ඒක බුදුහාමරට ඉස්සලා තිබුණ එකක්. මේ සමහර කෙනා ඒක තමයි උතුරු ඉන්දියාවට ඉස්සලා ආවේ. පස්සේ බුදුරජාණන්සේ ඒක තමයි ශිෂ්ටාචාරගත කරලා ඔය මොකේටවත් අහුවෙන්නේ නැත් තැනකට යන්න. ඉතින් එවැනි අහුවෙන්නේ නැත් තැනකින් අද සාකච්ඡාව නතර කරනවා. ඉතින් ඒ නිසා අද ආපු ඔක්කොටම මම ආරාධනා කරනවා ඊගාව අපේ YouTube එක බලන්නයි කියලා. අපේ YouTube channel එකට subscribe කරන්න bell එකට පොඩ්ඩක් තට්ටු කරන්න. නැත්තම් කට්ටිය නැතිනනේ මේ කතාවට. අවසරයි. අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවසරයි. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. දවසේ ධර්ම සාකච්ඡාවයි මේ දැන් නිමා වුණේ. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක. දෙස් විදෙස් පිරිසක් නොපෙනී සම්බන්ධ වීම සිරිතක්. එසේ එකතු වුණු ධර්ම සභාවක අපවත් වී වදාළ අතිපූජනීය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථයේ කරුණු පූජනීය චන්දරත්න ස්වාමීන් වහන්සේ සභාගත කරා.
එසේ සභාගත කරන්නට යෙදුණු ධර්ම කරුණු පූජනීය නායක ස්වාමින් වහන්සේ විසින් ඇසූ පිරූ කරුණු එකතු කරමින් කරුණු පැහැදිලි කර දුන්නා. ශ්‍රවණය කරන හැම දෙනාටම එසේ සිද්ධ කරමින් අත්පත් කරගත්තා වූ පිණුත් අප සැම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිණුත් අපටත් ලොවේ සැමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ පින් අනුමෝදන් කරමු. සද්දනකා ගාථා කියමු. එත්තාවතා චම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං